තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපි සූදානම අපේ සුපුරුදු ධම්සභාව පවත්වන්නට අපේ සදහම් හමුව. අද විවාහර වර්ෂයෙන් 2021 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 27 වෙනිදා ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන් ඒ වගේම ශ්‍රී ලංකාවේ වෙලාවෙන් අපි උදෑසන 5:30ට මේ දහම් හමුවට එකතු වන්නේ. අපි එකතු වන්නේ අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන්. ඉතින් අදත් ඒ විදිහටම අපි එකතු වී සිටිනවා. අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස, ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර පිරිස හැමදෙනාම අපි තාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු. අපි සදහම් හමුව ආරම්භ කරමු. මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන තමන් වහන්සේ නිවිල සැනසීලා ලෝක සත්වයාටත් නිවීම සැනසීම පිණිස මහා කරුණාවෙන් මේ ධර්මයේ විනය දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සීකරගෙන নমස්කාර පාඨය කියලා අපි බුද්ධ වන්දනාවෙන් සදාම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි කල්යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම අපි අපේ ධර්ම අවබෝධය පිණිස නිවන් මඟ එලිපෙහෙලි කර ගැනීම පිණිස අපි බුද්ධ දේශනා ඉදිරියෙන් තියාගෙන ධර්ම සාකච්ඡා මාලාවක් පවත්වාගෙන ලබනවා. මෙහි පරමාර්ථ දෙකක් අපිට සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. පළවෙනි පරමාර්ථය අපි ධර්මයේ පිළිබඳව, විනය පිළිබඳව, ධර්ම විනය පිළිබඳව පොදුවේ අපි ඒක ධර්මය කියලා කියනවා. ධර්මාවබෝධය ලබා ගැනීම. ඒ ලබා ගැනීමෙන් අප කරන්නේ අපේ විමුක්තිය සාධනය කර ගැනීම. ධර්මාවබෝධයෙන් තොරව විමුක්ත පුද්ගලයෙක් වෙන්න, විමුක්ත මනසක් සහිත කෙනෙක් වෙන්න, නැත්තම් අපේ සරලව කියන්නේ නිවුණු සැනසුණු පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒකට ධර්මාවබෝධය අවශ්‍යමයි. මූලික වශයෙන් සම්මා දිට්ඨිය, සම්මා සංකල්පය මේට අන්තර්ගත කරන්න පුළුවන් මේ මූලික මාර්ගාංග දෙක. ඉතින් නිවැරදි දැක්ම ඇති කරගන්න. නිවැරදි දැක්ම කියන්නේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ ඒක විස්තර කරන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය කියලා. අපි මොන විදිහේ දේශනා මොන සාකච්ඡා කළත් එය චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස අදාළ වෙන ආකාරයටයි අපි එය සාකච්ඡා කරන්නේ. දැන් සූත්‍ර සාකච්ඡාවක් කළත් එය සූත්‍රයක් කතා බහ කරලා එයින් කිසියම් ආකාරයක දැනුමක් ලබා ගැනීමේ පරමාර්ථයෙන් නොවේ. සමහර විට මේ සූත්‍ර පිටකය කිව්වම ඉතින් ගොඩාක් සූත්‍ර තියෙනවා. සමහර අය මුළු සූත්‍ර පිටකයේම කියවලක් තියෙනවා. මුලින් ඉඳලා අගට. එහෙම මුලින් ඉඳලා අගට කියුවට අපිට අදාළ දේ ගොනු වෙන්නේ නැහැ. අපේ පරමාර්ථය ඉදිරියෙන් තියාගෙන නැත්නම් මූලික ධර්ම න්‍යාය මතකේ තියාගෙන අපි බුද්ධ දේශනා විමසා බැලුවොත් අපිට මහා ගොඩක් සූත්‍ර සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ නැහැ අපේ පරමාර්ථය ඉෂ්ට සිද්ධ කරගන්න. ඉතින් કોઈ සූත්‍රය, કોઈ බුද්ධ දේශනාව සාකච්ඡා කළත් අපේ අර මූලික කාරණේ ඉලක්කය තියාගෙන, ඒ කියන්නේ නිවන ඉලක්ක කරගෙන ওই චතුරාර්ය සත්‍ය ධර්මය ඉදිරියෙන් තියාගෙන ඒ පිළිබඳ අවධානයෙන් මේ දේශනා සාකච්ඡා කරනවා නම් අපේ ඉලක්කය සපිරෙනවා බොහොම ඉක්මනින්. ඒ කියන්නේ මේ දුකට හේතුවත් මිදීමත් මිදීමේ මගත්
කියන මේ හතරට අදාළව තමයි අපේ මේ සියලු සාකච්ඡා සම්මන්ත්‍රණ, දේශනා ශ්‍රවණය කිරීම, පොතපත කියවීම, ධර්ම සාකච්ඡා, කල්යාණ මිත්‍ර ආශ්‍රයන්, ධර්ම මනසිකාරය, යෝනිසෝ මනසිකාරය, මේ ඔක්කොම මේ හතරට චතුසත්‍යයට අදාළවයි යා යුත්තේ. ඉතින් එහෙම කෙරුණොත් නිර්වාණය සාක්ෂාත් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් සමහර වෙලාවට අපි මේ තියෙන බුද්ධ දේශනා කියවීමෙන්, සාකච්ඡා කිරීමෙන් විතරක් සැනසීලා හිටියොත් ඒක හුදු දහම් දැනුමක් විතරක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒ විතරක් නෙවෙයි, සමහර විට කිසියම් මානයක් බවටත් පරිවර්තනය වෙනවා. සියුම් විදියට අපි මේ දේවල් ඔක්කොම දන්නවා කියලා. බුද්ධ දේශනාව අපි ගොඩක් කියවලා තියෙනවා. අපි ඒව දන්නවා. දැනුම අවශ්‍යයි. දහම් දැනුම අවශ්‍යයි. ඒ දහම් දැනුම යම්කිසි කාර්යයක් සඳහායි. එය හුදෙක් අපි අපේ මානය වර්ධනය කර ගැනීම සඳහා ඒ පැත්තට යන එකක් නෙවෙයි. දැනුම ගොඩගහ ගැනීමක් නෙවෙයි. බුදුදහම ඉගෙන ගැනීම කියන එක. මම හිතන්නේ ඒක අනිකුත් විෂයන් වලට අදාළව ගත්තත් එසේමයි. යම් විෂයක් පිළිබඳ දැනුමක් ලබා ගන්නේ Taman දන්නවා කියලා කියාපාන්න නොවේ. ඒ විශේෂ ක්ෂේත්‍රයේ යෙදිලා ඉන් කිසියම් ප්‍රතිඵලයක් ලබා ගැනීමටයි අපි ඒක දැන කියාගන්නේ, අවබෝධ කරගන්නේ. ඒ කාර්යය පුරුදු පුහුණු වෙන්නේ ප්‍රතිඵලයක් ඉලක්ක කරගෙන. ඒක සද්ධර්මයේ සම්බන්ධයෙන්, තථාගත ධර්මයේ සම්බන්ධයෙන් පැහැදිලිවම නිර්වාණය ඉලක්ක කරගෙනයි අපි ධර්මය සාකච්ඡා කරන්නේ, අහන්නේ, විමසන්නේ. එතකොට ඒකෙන් කරන්නේ අර පළවෙනි කාරණේ අපේ පෞද්ගලික විමුක්ති සාධනය මේ ධර්ම සාකච්ඡාවේ නැත්නම් මේකේ විතරක් නෙවෙයි, කොතනදී කොහේදී බණක් ඇහුවත්, ධර්ම ශ්‍රවණය කළත්, ධර්ම සාකච්ඡාවක් පැවැත්වුවත් කවුරු සමග Taman ඒ ඉලක්කයේ ඉන්න ඕන. මේ චතුසත්‍යයට අදාළ දෙයක් කතා බහ වෙලා තියෙන්න ඕන, තේරුම් අරන් තියෙන්න ඕන, භාවිතයට අවශ්‍ය කමටහනක් ලැබිලා තියෙන්න ඕන. ඒ සාකච්ඡාව, ඒ සම්මන්ත්‍රණය හරහා. ඉතින් ඒකයි අවශ්‍ය වෙන්නේ. එහෙම වුණොත් ඒ දහම් දැනුම, ධර්ම අවබෝධය තමන්ගේ විමුක්තිය සාධනය කිරීමට දායක වෙනවා. එහෙම නැත්නම් හුදු දැනුමක් හැටියට අපි ළඟ තියෙන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි මෙවැනි ධර්ම සාකච්ඡා පැවැත්වීමෙහිලා ධර්ම sannivedana. ධර්ම sannivedana කියලා කිව්වේ මේ ධර්මය තවත් අයට, අනිත් අය කරා ගෙන යෑම. දැන් අපි මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඉන්න අපි මේ සාකච්ඡාව සාර්ථක කරගන්න අපි සූත්‍රය ඉදිරිපත් කරගෙන මූලික සාකච්ඡාව කරලා ඊට පස්සේ ගැටලු ප්‍රශ්න ආදිය තියෙනවා නම් ඒවත් සාකච්ඡා කරලා තව මේ සාකච්ඡාව තවත් හරබර කරන්න අවශ්‍ය කරන දේවල් එකතු කරලා අපි මේ සූත්‍ර සාකච්ඡාව නිමා කරමු. එතකොට අපි එතනින් අපේ කොටස ගත්තා. ඒ කියන්නේ අපි ධර්ම අවබෝධය ලබා ගත්තා. අපි මේක කිසියම් ආකාරයකට සංරක්ෂණය කරලා, පටිගත කරලා ඒක අපි තවත් පිරිසකට අහන්න සලස්වනවා. එතකොට ඒක ධර්ම sannivedana කාර්යයක්. ඒක ශාසනයේ ඉදිරි පැවැත්මට හේතු වෙනවා. තව කෙනෙක් අහනකොට, ශ්‍රවණය කරනකොට ඒතනත්තාට ධර්ම අවබෝධය ලැබෙනවා. එයත් දහම් මගට ඇවිදින් ධර්මයේ අනුගමනය කරන්න යොමු වෙනවා. ඒක තමයි ශාසනයේ ඉදිරි පැවැත්ම කියලා කියන්නේ. පන්සල් වෙහෙර විහාරස්ථාන, ගොඩනැගිලි, චෛත්‍ය බෝධි ඉදි කිරීම නෙවෙයි. මේ ධර්මයේ සහ විනය යම් කෙනෙක් දැන අවබෝධ කරගෙන ඒ අවබෝධයට අනුව ධර්ම මාර්ගස්තෙක් කියලා අපි කියන්නේ සුපටිපන්න කෙනෙක්, සෝතාපන්න කෙනෙක් වෙලා ඒ සෝතයේ ඉදිරියට ගමන් කරලා එහි කෙලවර මේ නිර්වාණය සාක්ෂාත් කරගන්න. ඉතින් ඒ සඳහා තියෙන වැඩපිළිවෙලක් මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ. බුද්ධානුශාසනං කියලා අපි ඒකට කියන්නේ.
බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීම. මාර්ගෝපදේශනේ තමයි බුද්ධානුශාසනං. අපි යෝග බුද්ධ ශාසනය කියලා කෙටියෙන් කියනවා. ඉතින් බුද්ධ ශාසනය කිව්වම හුඟක් අයට මතක් වෙන්නේ පන්සල් විහෙර විහාරස්ථාන, චෛත්‍ය බෝධි, පිළිම, ඔයවයි කරන පුද පූජාවල්, වන්දනමාන. මේ එකක්වත් බුද්ධ ශාසනයේ නෙමෙයි ඇත්තට. ඒවා අපි මේ බුද්ධ ශාසනය පවත්වා ගැනීමට ඈතින් දුරින් සම්බන්ධ වෙන කාරණා. බුද්ධානුශාසනං, බුද්ධ ශාසනය කියලා කියන්නේ මේ ධර්මයේ සහ විනය. එය මනවින් අවබෝධ කර ගැනීම, තමන් නිවීම සැනසීම සහ අනිත් අයටත් තමන්ගේ ශක්ති පමණින් නිවෙන්න සැනසෙන්න මගක් වැඩපිළිවෙලක් සකස් කිරීම. ඉතින් ඔය පරමාර්ථ දෙක ඉෂ්ට කරගන්න තමයි ඒ කියන්නේ පෞද්ගලික විමුක්තියත් ශාසනික පැවැත්මත් කියන දෙක පරමාර්ථ කරගෙන තමයි අපි මේ ධම් සභාව, ධර්ම සාකච්ඡාව පවත්වන්නේ. ඉතින් මේ සඳහා අපි නිතරම ඉදිරියෙන් තියාගන්නේ මේ සූත්‍ර පිටකයේ තියෙන සූත්‍ර දේශනා. ධර්මයේ සහ විනය ඇතුළත් වෙලා තියෙන්නේ සූත්‍ර පිටකේ. විනය පිටකේ කියලා එකකුත් තියෙනවා. ඒකේ තියෙන්නේ පැවිදි අයට අදාළ විනයෙන් එක කොටසක්. අපි දන්නවා සීලය කොටස් දෙකකට අපි බෙදාගෙන තියෙනවා. අපි නෙමෙයි බුදුරජාණන් වහන්සේ කොටස් දෙකකින් දේශනා කරලා තියෙනවා. ආභි සමාචාරික ශික්ෂා සහ ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා කියලා. එයින් පැවිදි අයට අදාළ ආභි සමාචාරික ශික්ෂා කොටසක් තමයි විනය පිටකයේ ඇතුළත් වෙලා තියෙන්නේ. ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා විනය පිටකේ නැහැ. ඒක තියෙන්නේ සූත්‍ර පිටකේ. එතකොට ඒක නිසා ධර්ම විනය ඇතුළත් වෙලා තියෙන්නේ සූත්‍ර පිටකේ. විනය පිටකේ සමහර වෙලාවට ඉතින් ගිහියත්ෝ කලාතුරකින් අදාර නැත්තෝ ඉන්නවා. වැරද්දක් නැහැ. ඒ තියෙන අභිසමාචාර වලින් යම් කොටසක් ගෘහස්ත ජීවිතේ ගත කර නැත්තන්ට උනත් අනුගමනය කරන්න බැරි නැහැ. එහෙම වටිනා දේවල් තියෙනවා. නමුත් අපි ධර්මයේ විනය හදාරනකොට අපි ගන්නේ සූත්‍ර පිටකේ. සූත්‍ර පිටකේ තියෙන සූත්‍ර සමහර වෙලාවට සවිස්තරව තියෙනවා දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය වගේ පිටකවල. නමුත් විස්තර නැති අවස්ථාත් තිබෙනවා. එතකොට විස්තර නැති සූත්‍රවල විස්තර දැන ගැනීම සඳහා අපි අර්ථකථන සම්ප්‍රදාය ඇසුරු කරනවා. අපි ඒකට අට කතා කියලා කියමු. එතකොට මේ අට කතා පිටක තුනටම අදාළව තියෙනවා. විනය පිටකයටත් අටුවාවක් තියෙනවා. සූත්‍ර පිටකයටත් තියෙනවා. අභිධර්ම පිටකයටත් තියෙනවා. ඉතින් අටුවා ග්‍රන්ථ නැත්නම් අර්ථකථන සම්ප්‍රදායන් ඒ වැත්තටම පසු කාලීනයි හුඟක් ඒවා. මුල් කාලීන අටුවා සූත්‍රවලම ඇතුළත් වෙලා තියෙනවා. අට කතා නමින් තියෙන කොටස් පසු කාලීනව ලියවිච්ච ඒවත් අපි පරිශීලනය කරනවා. අභිධර්ම පිටකය කියලා අපේ තේරවාදී සම්ප්‍රදායේ පොත් 7ක් නැත්නම් ප්‍රකරණ ග්‍රන්ථ 7ක් පරිශීලනය වෙනවා. ඒවත් අපි දාන්නේ අටුවා ගණයට තමයි. ඒවත් පසු කාලීන ලියවිලා තියෙන්නේ. ඒවා අභිධර්ම ආචාර්යවරු ලියලා තියෙන්නේ සූත්‍ර පිටකයේ තියෙන ධර්ම කරුණු විග්‍රහ කරන්න තමයි. ওই විදිහට අපි මේ ත්‍රිපිටකය ගැන යම්කිසි අදහසක් තියෙන්න ඕනේ. මේන් ධර්ම විනය ඇතුළත් වෙලා තියෙන්නේ සූත්‍ර පිටකේ. අනිත් පිටක දෙකෙන් යම්කිසි ප්‍රයෝජනයක් අපිට ගන්න පුළුවන්. විනය පිටකය පැවිදි ඇත්තන්ට සුවිශේෂයි. නමුත් ගිහියන්ටත් ඒක හැදෑරුවට කිසි වැරැද්දක් නැහැ. ආභි සමාචාරික ශික්ෂා සමහර වෙලාවට මේවා අනුගමනය කරන්න ගිහියන්ටත් පුළුවන්. උපාසක උපාසිකාවන්ටත් බැරි නැහැ. ඊළඟට අභිධර්ම පිටකය අටුවා ග්‍රන්ථ ටිකක් විවරණ ග්‍රන්ථ ප්‍රකරණ කියලා තමයි ඒවා හඳුන්වලා තියෙන්නේ. එතකොට ඒවත් අපි සමහර වෙලාවට උපකාරී කරගන්නෝ මේ බුද්ධ දේශනා තේරුම් ගැනීමෙන්. මොකද අභිධර්ම ආචාර්යවරුත් නැත්නම් ප්‍රකරණ ග්‍රන්ථ ලියපු අයත්
උත්සාහ කරලා තියෙන්නේ මේ සූත්‍ර පිටකයේ තියෙන මූලික ධර්ම කාරණා විග්‍රහ කරන්න තමයි. දැන් උදාහරණයක් හැටියට ගත්තම ඔය ප ဋ ාණ වගේ ප්‍රකරණයක් ගත්තොත් ඒවයි තියෙන පටිච්ච සමුප්පාදේ පැහැදිලි කරන්න උත්සාහ අරන් තියෙන. ප ဋ ාණ ප්‍රකරණේ ලියපු ඇත්තෝ. ඉතින් හේතු ප්‍රත්‍ය පිළිබඳ යම්කිසි විග්‍රහයක් අය දෙන්න උත්සාහ කරලා තියෙනවා. ඔය චිත්තචෛතසික රූප නිබ්බාන කියලා. ඉතින් ඔය නාම ධර්ම විග්‍රහ කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒවයි යම්කිසි ආකාරයේ ප්‍රශස්ත විග්‍රහ කිරීම තියෙනවා. නැතුවමත් නෙවෙයි. නමුත් අභිධර්මයේ සප්ත ප්‍රකරණය මුල් විවරණ ග්‍රන්ථ තරම් සාර්ථක වෙලා නැහැ ඇත්තටම. ඒක නිසා අපි ඒ තරම්ම අභිධර්ම පිටකේ පරිශීලනය කරන්නේ නැහැ. හැබැයි අභිධර්ම පිටකයේ පිළිබඳ එක්තරා සමාජ මතයක් ගොඩනැගිලා තියෙනවා. ඒකත් මම ඉතින්ද කියන්න ඕන. මුල් කාලේ ඉඳලම ටිකක් ඒකට හදාපු කතන්දරයකුත් තියෙනවා. අභිධර්මයේ සුවිශේෂ දේශනාවක්. ඒක බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය පුත්‍රයාට දිව්‍ය ලෝකෙදී දේශනා කරාය. එහෙම දේශනා කළ වෙනම තැනකදී සරියුත් හාමුදුරුවෝ ගිහිලා උන්වහන්සේට දේශනා කරාය. මේක අනිත් අයට තේරෙන්නේ නැහැ. සරියුත් හාමුදුරුවන්ගේ පරම්පරාවෙන් අභිධර්මයේ පවත්වගෙන ආවය කියලා ඔහොම ඒව ඉතින් ලියවිච්ච පසුකාලීන කතන්දර. කතන්දර කියන ඒවා අපි දන්නවනේ. බුදුහාමුදුරුවෝ සාමාන්‍යයෙන් මිනිස්යන්ට තමයි බණ කියලා තියෙන්නේ. කොහෙද ධර්මයේ දේශනා කරලා තියෙන්නේ මිනිස්යන්ට. සමහර විට සංයුත්ත නිකාය වගේ තැන්වල දේවතා දේවපුත්ත වැනි සංයුත්ත අපිට සඳහන් වෙනවා. සමහර වෙලාවට යක්ක සංයුත්තය කියලා ඒවා සඳහන් වෙනවා. പ്രേතවත්තු විමානවත්තු කියලා ඒවා සඳහන් වෙනවා. මේ සඳහන් වලට අනුව සමහර අය හිතනවා මේවා මේ මිනිස්යන්ට දේශනා කරපුවා නෙවෙයි. මිනිස්ය නොවන වෙනත් සත්ව වර්ගයකට කරපු දේශනා කියලා. ඒක පෞද්ගලිකව ගත්තොත් මම ඒක සාමාන්‍යයෙන් පිළිගන්නේ නැති කාරණයක්. බුදුරජාණන් වහන්සේ මිනිස්යන්ට තමයි ධර්මයේ දේශනා කළේ. මිනිස්ය අතරේ ඔය නොයේ ගෝත්‍ර මනුෂ්‍ය ගෝත්‍රම අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. දැන් නිදර්ශනයක් ගත්තොත් ඔය ප්‍රසිද්ධ සූත්‍රයක් පිරිත් පොතේ ඇතුළත් වෙලා තියෙන ආටානාටිය සූත්‍රය. එහි සඳහන් වෙලා තියෙන 4 දෙනා තුරුත රාෂ්ට්‍ර විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ කියලා 4 දෙනෙක් මේගොල්ලෝ ගැන සඳහන් කරලා තියෙන්නේ චත්තාරෝ මහරජා කියලා. මහරජා කියනකොට අපිට පේනවා රජවරු කියන එකනේ. නිකම්මත් නෙමෙයි මහරජා කියලා සඳහන් කරලා තියෙන්නේ. යුව රජවරු නෙමෙයි මහරජවරු 4 දෙනෙක්. ඒ කියන්නේ සරලව කිව්වොත් ඒ ගෝත්‍රවල ගෝත්‍රික නායකයෝ. යක්ෂ නාග ගන්ධබ්බ කුම්බණ්ඩ ආදී වශයෙන් කියලා ඔහොම ගෝත්‍ර ඇතර මේවා. ඒ ගෝත්‍රික නායකයෝ තමයි බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ. ඉතින් මුණ ගැහිලා කිසියම් ආකාරයක කරන ධර්ම සාකච්ඡාවක් එතන තියෙනවා. දේව කියන්නේ බොහෝ වෙලාවට ගෝත්‍ර තමයි ඇත්තටම සඳහන් වෙන්නේ. මිනිස්යෝ ගෝත්‍රිකයි. වර්තමානෙත් එහෙමයි. ගෝත්‍රික ලක්ෂණය පැහැදිලිවම තියෙනවා. ඒක අර ගෝත්‍රික බව ස්වභාවික දෙයක් හැටියට අපි සලකන්නේ. ගොනු වීම විවිධ ක්‍රමවලට මිනිස්සු ගොනු වෙනවා. මොකද මේ තනියම ජීවත් වෙන්න බෑ මිනිස්සුන්ට. ඒක නිසා ගොනු වෙනවා, ගෝත්‍ර වෙනවා. ඉතින් ගෝත්‍රික භාවය බුදුදහමෙත් ප්‍රතික්ෂේප කරලා නැහැ. නමුත් ගෝත්‍ර වශයෙන් සකස් වෙලා මතභේද හදාගෙන අඬු සරුවල් කර ගැනීම, එක ගෝත්‍රයක් ඉස්මතු කරලා අනිත් ගෝත්‍රයේ පහළ දැමීම වගේ කාරණා බුදුරජාණන් වහන්සේ නොසුදුසුයි, ඒක වැරදි කියලා පෙන්වලා තියෙනවා. අනිත් එක ගෝත්‍රය ගැන බුදුරජාණන් වහන්සේ සාකච්ඡා කළා තියෙනවා. ගෝත්‍රයෙන් පුද්ගලයෙක් උසස් පහත් වෙන්නේ නැහැ. ඒක අපේ හුදු මෙවලමක් හැටියට බුදුරජාණන් වහන්සේත් එක්තරා ගෝත්‍රයකට අයිති කෙනෙක් බුද්ධ වෙන්න පෙර බෝධිසත්ව කාලේ උන්වහන්සේට ගෝත්‍රය උන්වහන්සේ පසු කාලීනව හැමෝම උන්වහන්සේ අමතලා තින්නේ ගෝත්‍රයෙන්මයි, ගෞතම කියලා.
ඒකට බුදුරජාණන් වහන්සේ මොකොත් කිව්වේ නැහැ. ඒක මානව සමාජයේ තියෙන ලක්ෂණය. එතකොට මේ ගෝත්‍රික භාවය මානව සමාජය තුළ කවදත් තියෙනවා. සමහර විට මේ ගෝත්‍රයට පුද්ගලයෝ කැමතියි. වංශය කියලාත් සමහර වෙලාවට ඕකට කියනවා. නැත්නම් ගෝත්‍රය කියනවා. නැත්නම් සමහරට කුලය කියනවා. එහෙම නැත්නම් ජන වර්ගය කියනවා. ওই වගේ එක එක විදිහේ නම් පාවිච්චි කරනවා මේ ගොනු වීමට. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච අයගේ මේ නම් ගොත් බලපුවාම මේ මිනිස්සුම තමයි මේ විවිධාකාර ගෝත්‍ර. ඉතින් සමහර වෙලාවට ඒගොල්ලන්ගේ ගෝත්‍ර වලින් ඒවා හඳුන්වලා තියෙනවා. ওই විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මිනිස්යන්ට තමයි ධර්මය. නමුත් මේ අභිධර්මයේ පිළිබඳ කතාව සප්ත ප්‍රකරණේ සම්බන්ධයෙන් ලියලා තියෙන කතාවේ ඊට වැඩි ටිකක් අමුතු කතාවක් ලියලා තියෙනවා. ඒ කතාව බොහොම ප්‍රසිද්ධයි ප්‍රකටයි. ඉතින් ඕක පරපුරෙන් පරපුරට යනවා. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම කාටවත් රහස්‍ය ධර්මයක් දේශනා කරලා නැහැ. සරුවත් හාමුදුරුවන්ට විතරක් විශේෂයෙන් දේශනා කරපු ධර්මයක් නැහැ. මිනිස්යන්ට තේරුම් ගන්න බැරි එකක් නම් ඉතින් ඒක අපිට කොහොමදත් ඕනේ නැහැනේ. එහෙමනම් සප්ත ප්‍රකරණේ අපිට කෙලිම පැත්තකින්ම තියන්න පුළුවන්. මොකද ඒක මිනිස්යන්ට තේරුම් ගන්න බැරි එකක් නනම්. එතකොට ඒ ප්‍රකරණ ග්‍රන්ථ ගැන එහෙම කවුරු හරි කියනවා නම් ඒකෙන්ම මේක ප්‍රතික්ෂේප වෙනවා. ඒක ලියපු අයට ඒකවත් තේරිලා නැහැ. ඒ කතාව කියපු අයට මේක මිනිස්යන්ට තේරුම් ගන්න බැරි එකක් නම් එහෙනම් ඕනෙම නැහැ. අවශ්‍ය නැහැ. අපිට අදාළ නැහැ. ඒක දෙවියන්ට හරි කාට හරි අදාළ එකක් වෙන්නේ නැහැ. ඒක නිසා මේවා ලියපු අය සහ ඒවට කතන්දර ලියපු අය ඒ තරම් දුරදිග හිතලා බලලා කරන දේවල් නෙවෙයි. ඉතින් අපි සප්ත ප්‍රකරණය බාරගන්නේ ප්‍රකරණ ග්‍රන්ථ හැටියට, අටුවා ග්‍රන්ථ හැටියට මුල් බුදු සමයේ තියෙන ධර්ම විනය විග්‍රහ කරන්න උත්සාහ කිරීමක් හැටියට. ඒක නිසා අපි ඒක පරිස්සමෙන් පරිහරණය කරනවා. භාවිතා කරනවා. ලංකාවේ අභිධර්මයේ ගන්නනවා කියලා ඇත්තටම සප්ත ප්‍රකරණේ උගන්වන බවක් පේන්නේ නැහැ. අභිධර්මයේ උගන්වන අය හරියට අපිට පේන්නේ ඉන්නවා. අන්තර්ජාලයට ගියාම එහෙම පේන්න තියෙනවා. ඉතින් ඒගොල්ලෝ අභිධර්මයේ උගන්වනවා කියලා බොහෝ වෙලාවට ඔය අභිධර්මාර්ථ සංග්‍රහය වගේ කෘතියක් එවැනි කෘතියක් අල්ලගෙන පසු කාලීනව ලියවිච්ච පොතක් මොකක් හරි කියවනවා මිසක මේ කවුරුවත් මට පෙනිලා නැහැ සප්ත ප්‍රකරණෙන් එකක්වත් උගන්වන බවක්. ඒක තව ගැටලුවක්. අභිධර්මයේ ඉගෙන ගන්නවා කියලා මේ ලංකාවේ උගන්වන ඉගැන්නිල්ල හරිම පටුයි. එතකොට අභිධර්මාර්ථ සංග්‍රහය කොහොමදත් අභිධර්මයට අයිති ග්‍රන්ථයක් නෙවෙයි. ඒක අභිධම්ම කියන වචනේ තිබුණාට ඔය සප්ත ප්‍රකරණේ ඇසුරෙන් ලියපු වෙනක් කෘතියක්. ඒකත් තව කාරණයක්. ඉතින් ඔය වගේ මම ඔය ත්‍රිපිටකය ගැන පොඩි අදහසක් කිව්වේ. මේවා අපි තේරුම් අරන් තියෙන්න ඕන එච්චරයි. තේරුම් අරන් තිබුණාම ඇති වාද විවාද වලට බහින්නේ නැහැ අපි. අපි මේ ධර්ම මාර්ගය යන්නේ ඒකට නෙවෙයි. අපි යන්නේ අපිට අවශ්‍ය ධර්මයේ විනය ඉස්මතු කරගන්න, තේරුම් කරගන්න. ඉතින් ওই විදිහට මේ ත්‍රිපිටකයක් අපේ ලංකාවේ නැත්තම් අපේ තේරවාද සම්ප්‍රදායේ භාවිතා වෙනවා. අපි උතනින් ධර්මයේ විනය තේරුම් ගැනීම සඳහා මූලික වශයෙන් ඉදිරියට ගන්නේ සූත්‍ර පිටකය. සූත්‍ර පිටකයේ තියෙන දේශනා. ඉතින් ඒවත් බුද්ධ දේශනාවක් තියෙනවා, ශ්‍රාවක දේශනාවක් තියෙනවා. ඊළඟට භාෂිත හැටියට ගත්තොත් බුද්ධ භාෂිතක් තියෙනවා, ශ්‍රාවක භාෂිතක් තියෙනවා, අන්‍ය භාෂිතක් තියෙනවා. සූත්‍ර පිටකයේ වෙනත් අය කියපුවා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපුවත් තියෙනවා. ශ්‍රාවිකාවන් වහන්සේලා දේශනා කරපුවත් තියෙනවා. ඉතින් ඒ වයින්ුත් අපිට බුද්ධ භාෂිතය හරියටම තෝරගන්න පුළුවන් දැන්. මොකද බුද්ධ භාෂිතය දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධ, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියන මේ හතරෙන් එකකට සම්බන්ධයි. ඍජුව හෝ වක්‍රව. ශ්‍රාවක භාෂිතය කියන්නේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ දේශනා එසේමයි. මේ හතරට ඍජුව හෝ වක්‍රව සම්බන්ධයි. අන්‍ය භාෂිත
ඒ කියන්නේ වෙනත් අයගේ මතිමතාන්තර ඒගොල්ලන්ගේ විශ්වාස පිළිගැනීම ඒවත් මෙහි ඇතුළත් වෙලා තියෙනවා. දැන් නිදර්ශනයක් හැටියට ගත්තොත් බ්‍රහ්මජාල සූත්‍රයේ අනිත් අයගේ මතිමතාන්තර විශ්වාස පිළිගැනීම විශාල ප්‍රමාණයක් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඒවා ඇතුළත් වෙලා තියෙන්නේ ඒවා විවරණය කිරීමක් විග්‍රහ කිරීමකට භාජනය වෙලා තියෙන නිසා. ඒ අර්ථයෙන් සමහර වෙලාවට අන්‍ය භාෂිත කියලා අපි කියමු ඒකට. අන් අයගේ ඇදහිීම් විශ්වාස පිළිබඳ වාර්තා තොරතුරු මෙහි ඇතුළත් වෙලා තියෙනවා. ඊළඟට සමහර වෙලාවට පුද්ගලයෝ ධර්ම සංഭാෂණය කරනකොට ධර්ම සාකච්ඡා කරනකොට ඒගොල්ලන්ගේ මත ඉදිරිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වෙනත් ශ්‍රාවකයන් වහන්සේ නමක් ඉදිරියේ ඒගොල්ලන්ගේ පෞද්ගලික මත ඒගොල්ලන්ගේ ආගමික විශ්වාස පිළිගැනීම ඒවා ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරපුවම ඒකත් ඒ සූත්‍රයේ ඇතුළත් වෙලා තියෙනවා. ඒකත් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් එතන ධර්ම සංഭാෂණයෙන් එක්කෝ ඒක තහවුරු වෙනවා, එක්කෝ ඒක පිළිගැනෙනවා සමහර වෙලාවට. එහෙම නැත්නම් ඒක සකස් කරලා පිළිගන්නවා සමහර වෙලාවට. එහෙමත් නැත්නම් ඒක ප්‍රතික්ෂේප වෙනවා. ඒ විදිහට අනිත් අයගේ මතිමතාන්තරත් ආගමික විශ්වාස ආදියත් අපේ සූත්‍ර පිටකේ ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඔය මොන දේ තිබුණත් ඔයිට අමතරව සමහර වෙලාවට පොඩි ඓතිහාසික තොරතුරු වගේ දේවලුත් සමහර වෙලාවට තියෙනවා. ඊළඟට කතන්දර තියෙනවා. නිදර්ශන කතා යමක් පැහැදිලි කිරීමේදී ඉදිරිපත් කරන නිදර්ශන කතා තියෙනවා. ඓතිහාසික තොරතුරුත් සමහර වෙලාවට තියෙනවා. ඒ ඔක්කොම ටික වෙන් කරලා අයින් කරලා හරියටම චතුසත්‍යයට අදාළ වෙන කොටස අපිට ගන්න අපි දක්ෂ වෙන්න ඕන. ඒක තමයි මෙතනින් ගන්න දේ. ඒතර සූත්‍ර පිටකයේත් අපිට අර අනිකුත් දේවල් අයින් කරලා පැත්තකට කරලා හර කොටස හරියටම උකහා ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඉතින් ධර්ම සාකච්ඡාවකදී අපි උත්සාහ කරන්නේ ඒ සඳහා. හොඳයි. මම ඔය තාම කෙටි සිහිපත් කිරීමක් කරේ. අපි පහුගිය සාකච්ඡා මාලාවටම ගත්තේ. පහුගිය සාකච්ඡා කීපයටම ගත්තේ අවිජ්ජා සහ විජ්ජා සූත්‍ර දෙක. කෙලින්ම චතුසත්‍ය පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් සහිත සූත්‍ර දෙකක්. අපි ඒක ටිකක් දීර්ඝව විමසා බැලුවා. ඊට පස්සේ පහුගිය ධර්ම සාකච්ඡාවෙන් අපි ඒ සූත්‍ර නිමා කළා. 22 වෙනිදා අපි පවත්වපු සාකච්ඡාවෙන්. ඊට පස්සේ අපි අලුත් සූත්‍රයක් වෙනස් සූත්‍රයක් මාතෘකා කරගන්න නිසා අපි මතක් කළා අපේ කල්යාණ මිත්‍රයන්ට. උගදෙනෙක් සූත්‍ර පිළිබඳ යෝජනා එවලා තිබුණා. ඒ අතර වැඩි දෙනෙක් කාලකාරාම සූත්‍රය යෝජනා කරලා තිබුණා. අපි කාලකාරාම සූත්‍රය සාකච්ඡා කරලා තිබ්බේ නැහැ මීට පෙර. ඒක නිසා අපි අද සාකච්ඡාවට කාලකාරාම සූත්‍රය තෝරාගත්තා. එතකොට අපි බලමු මේ සූත්‍රය අන්තර්ගත වෙන්නේ කොහෙද කියලා. මම මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. සූත්‍රය අපි මේ අන්තර්ජාලගත අපේ ත්‍රිපිටකයට ගියොත් tipitaka.lk මේ සූත්‍රය කොහෙද අන්තර්ගත වෙන්නේ කියලා. ඉතින් ওই විදිහට අපේ අන්තර්ජාලගත වෙලා තියෙනවා. විනය සූත්‍ර අභිධර්ම පිටක, ඒ වගේ මීට අදාළ අටුවා සහ ඊට අමතරව තවත් ඒගොල්ලෝ ඇතුළත් කරලා තියෙන කොටස් ටිකක් තියෙනවා. ඉතින් අපි දන්නවා අපි පාවිච්චි පරිශීලනය කරන්නේ සූත්‍ර පිටකය කියලා. සූත්‍ර පිටකයේ මේ අපි කතා කරන කාලකාරාම සූත්‍රයේ ඇතුළත් වෙලා තියෙන්නේ අංගුත්තර නිකායට. අංගුත්තර නිකායේ ස්වභාවය අංග උත්තර. අංග කියන්නේ එතන ධර්ම කොටස කියන එකයි, ධර්ම කාරණය කියන එකයි. උත්තර කියන්නේ ක්‍රමයෙන් වැඩි වෙනවා කියන එකයි. එතකොට ධර්ම කාරණා ක්‍රමයෙන් වැඩි වෙන පිළිවෙලට ගොනු කරලා තියෙන කොටස අංග උත්තර නිකාය. නිකාය කියන්නේ එතනත් කොටස කියන අර්ථය. ඒකටත් ගිහිලා බලපුවම අර 1 ඒවා 2 ඒවා 3 ඒවා 4 ඒවා විදිහට දක්වලා තියෙනවා. එතකොට අපේ සූත්‍රය අයිති වෙන්නේ චතුක්ක නිපාතේට. චතුක්ක කිව්වම එතකොට කරුණු 4ක් මොනවා හරි සංඛ්‍යා වශයෙන් 4ක් හඳුනා ගන්න පුළුවන් ලක්ෂණය එම සූත්‍රවල තියෙනවා. ඒ අර්ථයෙන් තමයි ওই චතුක්ක නිපාතේට ඇතුල් කරලා තියෙන්නේ.
ඊට පස්සේ චතුක්ක නිපාතයේ පඤ්ඤාසක විදිහට පඤ්ඤාසකයක් කියලා කියන්නේ 50 ගොඩවල් කියන එකයි. 50 ගොඩ කියන එකයි පඤ්ඤාසක කියන්නේ. එතකොට පඤ්ඤාසක විදිහට පේන්න තියෙනවා. මෙහිම පඤ්ඤාසක නමින්ම 5ක් තියෙනවා. ඊට අමතරව තවත් වර්ග 2ක් සහ අගට ඇතුළත් වෙලා තියෙන කිසියම් සාරාංශගත සූත්‍ර ටිකක් රාගාදි පෙය්‍යාලං කියලා එහෙම කොටසකුත් තියෙනවා. එතකොට එහෙම චතුක්ක නිපාතයත් නැවත 8ට බෙදලා තියෙනවා. ඉතින් ඒ චතුක්ක නිපාතයෙන් අපි මුල්ම වර්ගයේ පඨම පඤ්ඤාසකයට ගිහිල්ලා එයත් වර්ගව කරලා තියෙනවා නැවත. එහි උරුවේල වර්ගයේ සූත්‍රයක් මේ කාලකාරාම සූත්‍රය කියන්නේ. උරුවේල වර්ගයේ 4 වෙනි සූත්‍රයේ හැටියටයි අන්තර්ගත වෙලා තියෙන්නේ. ඔය අපි කතා කරන්න යන කාලකාරාම සූත්‍රය සූත්‍ර පිටකේ කොහෙද ඇතුළත් වෙලා තියෙන්නේ කියලා. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ පඨම පඤ්ඤාසකේ උරුවේල වර්ගයේ 4 වෙනි සූත්‍රයේ හැටියට අන්තර්ගත වෙලා තියෙන්නේ. මේ කාලකාරාම සූත්‍රයේ දීර්ඝ සූත්‍රයක් නෙමෙයි. කෙටි සූත්‍රයක්. අපි බලමු මේ සූත්‍රය අපිට අද දවසේ කතා බහ කරලා අවසන් කරන්න පුළුවන්ද කියලා. එතකොට සූත්‍රයක අර නිදානය කියලා දෙයක් අපි කතා කරලා තියෙන සූත්‍රවල ආකෘතිය ගැන. සූත්‍රයක් කියලා කියන ආකෘතියක් ඇත්තටම මහරහතන් වහන්සේලා පළවෙනි ධර්ම සංගායනාවේදී හදපු ආකෘතිය. බුද්ධ දේශනා ගොනු කර කිසියම් ක්‍රමයක් තියෙන්න ඕනනේ. ඒ සඳහා සකස් කළ ආකෘතිය. ඒ ආකෘතියේ සාමාන්‍ය මූලික ලක්ෂණ 4ක් තියෙනවා. නිදාන, උද්දේශ, විභංග, ඕවාද කියලා. නිදානය කියන්නේ පසුබිම් කතාව. කොතෙන්ද කාට කවුරුන් විසින් කුමක් නිසා මේ ධර්ම කොටාසේ දේශනා කළාද කියලා. ඒ දේශනාව පිළිබඳ පසුබිම් කතන්දරේ තියෙනවා. උද්දේශය කියලා කියන්නේ කෙටියෙන් ධර්ම කරුණු ඉදිරිපත් කිරීම. කෙටියෙන් ඉදිරිපත් කරන්නේ මොකද? කෙටියෙන් ඉදිරිපත් කරපුවාම සමහර අයට තේරෙනවා, අවබෝධ වෙනවා. අර වහා වැටහෙන සුළු ඥානයේ තියෙන අයට කෙටියෙන් කිව්වම තේරෙනවා. කෙටියෙන් කියලා තේරෙන්නේ නැති අය වෙනුවෙන් තමයි උද්දේශයෙන් පස්සේ සමහර සූත්‍රවල විභංගයක් තියෙනවා. විභංග නැති සූත්‍රයක් තියෙනවා. නමුත් විභංගයක් තියෙනවා. විභංග කියන්නේ වැඩි විස්තරය කියන එකයි, බෙදා දැක්වීම කියන එකයි. අර මුල් අටුවා වලට යම්කිසි මුල් බුද්ධ කාලීන අටුවා ලක්ෂණ පෙන්වන්නේ ඔන්න ඔය විභංගයේදී තමයි. වැඩිපුර විස්තර කිරීමක්. අර ධර්මකාරණේ විස්තර කරන්න ගියාම තමයි, අර්ථකථනය සපයන්න ගියාම තමයි නිදර්ශන උපමා රූපක ආදීන් අර උද්දේශයේ තියෙන ධර්මකාරණා විස්තර කරන්නේ. එතකොට මේ විභංගය වැඩි දියුණු වීමක් තමයි ඔය පසු කාලීනව අට කතා කියලා කියන්නේ. යනෝ මුල් අටුවාචාරින් වහන්සේලා හැටියට අපි සලකන්නේ බුදුරජාණන් වහන්සේත් සමකාලීන ශ්‍රාවක ශ්‍රාවිකාවුනුත් තමයි. අර කෙටියෙන් කියපු දේ විස්තර කරන අවස්ථා අපිට ඕන තරම් හමු වෙනවා මුල් සූත්‍රවල. එතකොට මෙන්න මේ වැඩි දුර විස්තරය තමයි විභංගය කියලා කියන්නේ. ඉතින් ඔය විභංගය කරනකොට කෙනෙකුට ධර්මය අවබෝධ වෙනවා. සත්‍ය වශයෙන්, කෘත්‍ය වශයෙන්. කුමක්ද මේ කාරණේ, කුමක්ද කළ යුත්ත කියලා. ඉතින් කළ යුත්තත් නැවත ඉස්මතු කර දීමක් සමහර වෙලාවකදී තියෙනවා. කෘත්‍ය කළ යුත්ත. ඒක තමයි අපි ඕවාදය කියලා කියන්නේ. මෙන්න මේක මෙසේ කළ යුතුයි කියලා. අර කලින් සූත්‍රයේ ඔබට මතක ඇති අවිජ්ජා සූත්‍රයේ විඥා කියලා කියන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනිය පටිපදාය ඥානං කියලා. ඊළඟට අර ඕවාදේ තිබුණානේ. තස්මාතිහ භික්කවේ ඉදං දුක්ඛන්ති යෝගෝ කරණියෝ කියලා. ඒක නිසා උත්සාහ කරන්න මේ දුක්ඛ කියන ස්වභාවය, දුක්ඛ කියන ධර්මතාවය යෝගෝ කරණියෝ, යෝග කරන්න කියලා. අවබෝධ කරගන්න උත්සාහ කරන්න කියන අර්ථයෙන් යෝග කියලා කිව්වේද. ඉතින් මේ විදිහට සමහර තැන්වල බුදුරජාණන් වහන්සේ ඕවාදේ විශේෂයෙන් කරන අවස්ථාවලුත් තියෙනවා.
ඕවාදේ විශේෂයෙන් කරනවා. සමහර අර විභංගයේදීම හැබැයි හුඟක් අයට තේරෙනවා කල යුත්ත නොකල යුත්ත. එතෙන්දීම පැහැදිලි වෙලා. නමුත් සමහර වෙලාවට කල යුත්ත නොකල යුත්ත මේක වැඩි යුත්ත බහැර කල යුත්ත ඒක කරන ආකාරය පිළිබඳ විස්තරය සමහර විට වෙනමත් ඉදිරිපත් කරන අවස්ථා තියෙනවා. ඉතින් ওই විදිහට සූත්‍රයක ඔය මූලික ලක්ෂණ 4 අපිට දැක ගන්න පුළුවන්. නිදාන උද්දේශ විභංග ඕවාද. එතකොට අපි මේ ඉදිරිපත් කරගත්ත කාලකාරාම සූත්‍රයේ නිදානේ තමයි මුලට තියෙන්නේ. ඒකන් සමයම් භගවා කියලා පටන් ගන්නන්නේ. නමුත් අර සමහර විට මේ අපේ බුද්ධ ජයන්ති සංස්කාරකවරු වෙන්නේ නැති වරහන් ඇතුලේ එවම් මේ සුතං කියන කොටසක් දාලා තියෙනවා. ඒකන් සමයම් භගවා සාකේතේ විහෙරති කාලකාරාමේ. බුදුරජාන් වහන්සේ සාකේත කියන ප්‍රදේශයේ නැත්තම් සාකේත නගරය කියලා සමහර තැන්වල සඳහන් වෙනවා. ප්‍රදේශ නාමයක් ඒක. සාකේත කියන ප්‍රදේශයේ තිබුණු කාලකාරාමේ. උන්වහන්සේට ආරාම තිබුණ හුඟක් තැන් වල නොඑක් අය ආරාම පූජා කරලා තිබුණා. ඒ ආරාම නොඑක් අය පවත්වාගෙන ගියා, නඩත්තු කරගෙන ගියා සංඝයා වෙනුවෙන්. එකක්වත් බුදුරජාණන් වහන්සේගේ හෝ භික්ෂුන් වහන්සේලාගේ ආරාම නෙවෙයි. ඒවා හුඟක් කියන්නේ සියල්ලම වගේ උපාසක උපාසිකාවන්ගේ ආරාම. ඒගොල්ලෝ ඒවා ආරම්භ කරලා සකස් කරලා පවත්වාගෙන ගියා. බුදුරජාණන් වහන්සේටත් සංඝයා වහන්සේලාටත් ඒවා පරිහරණය කරන්න ආරාධනා කරලා තිබුණා. ඒ නිසා විටින් විට බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා ඒ ආරාමවල වැඩ හිටියා. ඉතින් සාකේතයට ගියාම එහි තියෙන ආරාමයක ඉන්නවා ඉතින්. එහි තිබිච්ච ආරාමයක් තමයි කාලකාරාමය කියලා කියන්නේ. ඉතින් එන්නේ ආරාමේ ඉන්න අවස්ථාවක తත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති. භික්ඛවෝති ශ්‍රාවකයිනි කියලා බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයින් අමතලා කැඳවලා එකතු කරලා මේ දේශනාව කරලා තියෙනවා. බදන්තේති භික්ඛු භගවතෝ පච්චස්සෝසු බුදුරජාණන් වහන්සේගේ ඇමතීමට ප්‍රතිඋත්තර දුන්න කියන එකයි ඒකේ අදහස. භික්ඛු භගවතෝ පච්චස්සෝසුම් බදන්තේ ඉති. මේ භික්ෂුන් වහන්සේලා එහෙමයි ස්වාමීනි කියලා බුදුරජාණන් වහන්සේගේ කැඳවීමට එකතු වුණා. පැමිණිය එකඟ වෙලා. ඉතින් එහෙම එක්රැස් වුණාම එකතු වුණාම භගවා ඊත දෝච බුදුරජාණන් වහන්සේ මේ පහත දැක්වෙන ධර්ම කාරණා දේශනා කළා. එතන ඉඳලා කෙලින්ම ධර්ම කාරණා පැහැදිලි කරනවා. මේ දේශනාව දිහා පොදුවේ බලපුවහම අන්තර්ගතය පිළිබඳ කියන්න පුළුවන්කම තියෙන්නේ මේ සම්මුතිය සහ පරමාර්ථය පිළිබඳ කිසියම් දේශනාවක් මේක. එතකොට සම්මුතික සත්‍ය කියලා කියන්නේ මේ ඇත්ත කියන අර්ථයෙන් නෙමෙයි පවතිනවා කියන අර්ථයෙන් අපි සත් කියන්නේ. එතකොට සම්මුති පවතිනවා. යම් සම්මුති පවතිනවා. මිනිස්යෝ තේරුම් අරගෙන අවබෝධ කරගෙන යම් දේවල් ඒවා පිළිබඳව නම් ගොත් දීලා වටිනාකම් දීලා ඒවට යම් නීති රීති ව්‍යවස්ථා සම්මුති පනවා ගන්න. පඤ්ඤත්ති කියලාත් උකට කියනවා. සම්මුති පඤ්ඤත්ති වෝහාර කියන වචන ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. සම්මත කරගන්න ඉස්සර වෙලා අපි මෙහෙම කියමු මේකට කියලා. ඉතින් අනිත් අයත් ඒකට එකඟ වෙනවා. හොඳයි අපි මේකට මෙහෙම කියමු කියලා. ඊළඟට සමහර වෙලාවට යම් දේවල් වලට වටිනාකම් දෙනවා. මෙන්න මේකේ තියෙන්නේ මේ වටිනාකම්, මේකේ තියෙන්නේ මේ වටිනාකම්, මේක මෙච්චර වටිනවා ආදී වශයෙන් කියලා. ඉතින් එහෙම කරලා ඊට පස්සේ පඤ්ඤත්ති කියලා කියන්නේ ඒක හැම දිනාටම දන්වනවා කියන එකයි. පනවනවා කියන එකේ අදහස ඒකයි. මෙන්න මේක මේ නමින් මේ විදිහට අපි පාවිච්චි කරමු. මේක තමයි මේකේ වටිනාකම කියලා. ඉතින් පඤ්ඤත්ති. සම්මුති පඤ්ඤත්ති. එතන ඉඳලා වෝහාරය. එතන ඉඳලා ඒක කවුරුත් එකතු වෙලා ඒක විවාහාර කරනවා. ඒකයි ස්වභාවය. ඉතින් ඔය සම්මුති පඤ්ඤත්ති වෝහාර තමයි අපිට වැඩිපුරම
ප්‍රකට පැත්ත. දැන් බලන්න අපි හැම දෙයකටම නම්ගොත් පාවිච්චි කරනවානේ. යම් නම් සංඥා නාම වශයෙන් නොඑක් විදිහට අපි නම් පාවිච්චි කරනවා. ඊළඟට මේ නමින් කියන දෙයට අදාළ කිසියම් ආකාරයකට වටිනාකමක්, භාවිත වටිනාකමක් හෝ සාපේක්ෂ වටිනාකමක් හෝ නයිසර්ගික වටිනාකමක් හෝ අපි ඒකට දීලා තියෙනවා. එහෙම. ඊට පස්සේ අපි ඔක්කොමලා ඒක පිළිගන්න මට්ටමට එනවා. කවුරුත් පිළිගන්නේ නැති අයටත් අපි බල කරනවා මේක පිළිගන්න කියලා. ඉතින් පිළිගන්නවනවා ඊට පස්සේ. දැන් උදාහරණයක් හැටියට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදලා අපි කියනවා කවුරුත් මේක පිළිගන්න ඕන. ඒ කාටවත් මේක නොපිළිගෙන ඉන්න බෑ. මේ ව්‍යවස්ථාවට පටහැනිව වැඩ කරොත් අපි ඒක උල්ලංඝනය කරාද නැද්ද කියලා අධිකරණය ඒක නිශ්චය කරලා ඊට පස්සේ ඒකට අදාළ අනුගත කරගන්නවා අනිත් අය. එහෙම නැත්නම් අනුගත වෙන්නේ නැති අයට අපි දඬුවම් කරනවා. මේ විදිහට. එතකොට ඔය සම්මුති පඤ්ඤත්ති වෝහාර මිනිස්සු සාමාන්‍යයෙන් වැඩිපුර එහෙමයි හැම දෙයකටම නමක් ගමක් දාලා තියෙනවා. ඒකට වටිනාකමක් දීලා තියෙන ඒ වටිනාකම කවුරුත් පොදුවේ පරිහරණය කරනවා. එතකොට මේක ලෝක ස්වභාවයක්. මේක පැවැත්ම සඳහා කරන දෙයක්. සම්මුති වල සම්මුතික පැවැත්ම කියලා අපි මේකට කියන්නේ සම්මුති සත්‍යං පාලි වචනේ. සත්‍යං කියන වචනේ පරිහරණය වෙනවා ඇත්ත කියලා කියන අර්ථයට. ඔය ඇත්ත බොරු කියලා වචන දෙකක් තියෙනවානේ. ඇත්තට මේකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරලා තියෙන වචනේ මුසා කියන වචනේ. සත්‍යං මුසා ඇත්ත බොරු කියලා වචන දෙකක් පාවිච්චි වෙනෝනේ. එතකොට පවතින එක පවතින ආකාරයට වඩා වෙනස් විදිහට ඉදිරිපත් කිරීම, කතා කිරීම වගේ දෙයක් අර මුසා කියලා කියන්නේ. එතකොට එතන සත්‍යං කියන්නේ පවතින ආකාරයට කියන නම. සත්‍යං මුසා. ඒකයි. එතකොට ඒ අර්ථයෙන් නෙවෙයි මෙතන කියන්නේ සත්‍යං කියන වචනේ පාවිච්චි කරන්නේ යමක් පවතිනවා කියන අර්ථයෙන්. හැබැයි පවතිනවා කිව්වම අපි වරද්ද ගන්න හොඳ නැහැ. ඒකට නিত্য අදහසක් අපි දෙන්නේ. නিত্য සංඥාවකින් නෙමෙයි අපි මේ කියන්නේ පවතිනවා කියලා. ඉතින් පවතිනවා කිව්වම සමහර අය ඕකත් එක්ක හරියට උඩ පැනගෙන වාද විවාද කරගෙන එනවා. මේ එහෙම මොකුත් නැහැ. මේ එහෙම පවතින දෙයක් නැහැ. ඔක්කොම නිකන් හිතින්ම වාගත් ඒවා බොරු මායාවක් තියෙන ලෝකේ. එහෙම මොකුත් නැහැ කියලා. එහෙමත් මේ අමුතු දහමක් අමුතු විවරණයක් යනවා. ඉතින් බෞද්ධ සම්ප්‍රදායෙම තියෙනවා. නමුත් මේවා පවතිනවා. අතර මහා භූත පඨවි ආපෝ වායෝ තේජෝ ඒවා පවතිනවා. ඒවා ගොනු වෙලා හැදෙන උපාදාය රූප පවතිනවා. ඒ උපාදාය රූප වලින්ම සකස් වෙච්ච දේවල් තමයි ඇස කන නාසය දිවකය මන. ඔය පහම භෞතික දේවල් වලින් උත්පාද වෙච්ච. ඔතනින් විශේෂ දෙයක් මන කියන එක නැත්තම් විඥාන කියන එක. නාම රූප පත්‍ය විඥාන. නාම රූපයෙන් තමයි හටගෙන තියෙන්නේ. නාම හටගෙන තියෙන්නේ රූපේ. නාම රූප එකතු වෙලා විඥාන හටගන්න. එතකොට නාමයි විඥානයි නාම ගණයට වැටෙන්නේ. ඒවත් පවතින දේවල්. හැබැයි පවතිනවා කිව්වම නිත්‍ය වශයෙන් පවතින ඒවා නෙමෙයි. හේතු වශයෙන් හටගෙන අදාළ හේතු යෙදුනව හටගෙන හේතු ඇතිතා පැවතිලා හේතු නැති වුණාම නැති වෙලා යන ඔය අර්ථයෙන් තමයි අපි පවතිනවා කියලා කියන්නේ. ඒක නිසා තථාගත ධර්මයට අනුව මේ නාම රූප ධර්ම ඇත්ත සත් පවතින දේවල්. ඒකයි. ඉතින් මෙන්න මේ පවතින දේවල් ඒ පවතින දේවල් විදිහට අපි විවහාර කරනවා භාවිතා කරනවා. ඒකට අපි කියනවා සම්මුති සත්‍ය කියලා. ඊළඟට ওই සම්මුති සත්‍යයන්ට පොදු ධර්මතා ටිකක් තියෙනවා. පොදු ධර්මතා ටිකක්. අපි ඒවට පරම සත්‍ය කියලා කියනවා. පරම සත්‍යං සච්චි කරෝති කියලා බුදු දේශනාවෙම තියෙනවා. පරම සත්‍යය සාක්ෂාත් කරගන්නවා කියලා දෙයක්.
එතකොට දැන් පරම සත්‍යය හැබැයි සම්මුති සත්‍යයෙන් තොරව කතා කරන්න බෑ. කතා කරන්න ගිහිල්ලා අමාරුවේ වැටිච්ච එක තැනක් තමයි ඔය අභිධර්මයේ. අපත ප්‍රකරණේ තියෙනවා එහෙම. සම්මුති සත්‍යයෙන් පිට පන්නලා පරම සත්‍යය කතා කරන්න ගිහිල්ලා වෙච්ච ගැටලු. මම ඒව විස්තර කරන්න යන්නේ නැහැ මේ වෙලාවේ. ඉතින් සම්මුති සත්‍යයෙන් පිට පැනලා පරම සත්‍යය විග්‍රහ කරන්නත් බෑ. එහෙම එකක් පනවන්නත් බෑ. දැන් නිදර්ශනයක් කිව්වොත් පඨවි ආපෝ වායෝ තේජෝ සතර මහා භූත නැත්නම් උපාදාය රූප සම්බන්ධයකින් තොරව උපාදාය රූප පිළිගන්නේ නැතුව ඇහැ අනිත්‍යයි කියන්න බෑ. ඇහැ අනිත්‍යයි කියනකොටම ඇහැ කියන එක පිළිගන්න වෙනවා. නේ? චක්කුං අනිච්චං චක්කුං අනත්තා රූපං අනත්තා රූපං අනිච්චං චක්කුං විපරිණාම ධම්මෝ රූපං විපරිණාම ධම්මෝ විපරිණමති චක්කුං විපරිණමති රූපං විපරිණමති චක්කුං අඤ්ඤතා හෝති රූපං අඤ්ඤතා හෝති චක්කුං පටිච්ච සමුප්පන්නෝ රූපං පටිච්ච සමුප්පන්නෝ. දැන් ඔය අනිච්චං අනත්තං විපරිණාමෝ අඤ්ඤතා හෝති සමුදයෝ වයෝ පටිච්ච සමුප්පන්නෝ. ඒ තමයි පරම සත්‍ය. ඒක කතා කරන්න බෑ. චක්කුං රූපං සෝතං සද්දං ගහනං ජීවහා කායං පොට්ටබ්බං මනෝ ධම්මං මේ කියන ඒවායින් තොරව අනිච්චං අනත්තං විපරිණාමං සමුදය වය පටිච්ච සමුප්පන්න අඤ්ඤතා භාව මේවා කතා කරන්න බෑ අර සම්මුති සත්‍යයෙන් තොරව. එහෙම කතා කරන්න ගියොත්, එහෙම විවරණය කරන්න ගියොත්, එහෙම විභජනය කරන්න ගියොත්, එහෙම උත්තානීකරණය කරන්න ගියොත් ඒක අමාරුවේ වැටෙන දෙයක්. ඒක විකාරයක් වෙනවා. ඒක නිසා අපි මතක තියාගන්න ඕන සම්මුතිය තමයි අංක 1. සම්මුතිය තුලින් ගිහිලා තමයි අපි පරම සත්‍යං සච්චි කරෝති. පරම සත්‍යය සාක්ෂාත් කරන්නේ. එතකොට මේ අපි කතා කරන්න යන කාලකාරාම සූත්‍රය මේ සම්මුතිය සහ පරමත්වය පිළිබඳව කිසියම් ආකාරයක විවරණයක්. එතකොට දැන් අපි මේ සම්මුතියයි පරමාර්ථයයි කතා කරන්නේ මොකටද? දැනුමක් ලබා ගන්නද? නැහැ. අන්න අර චතුසත්‍යයට මේක අපිට සම්බන්ධ කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම මේ සාකච්ඡාවෙන් අපිට ප්‍රයෝජනයක් නැති වෙනවා. එතකොට මේ සම්මුතිය සහ පරම තත්ත්වය දෙකම අපිට තේරුම් ගන්න පුළුවන්. තේරුම් අරගෙන අපි සමහර වෙලාවට මේවට තණ්හා මාන දිට්ඨි වශයෙන් ඇලෙනවා. එහෙම නැත්නම් අපි උවට කියනවා වඤ්ඤනා කරනවා වගේ වචන. නිශ්චිත කියන වචනේ පාවිච්චි කරනවා. පපංච, නිශ්චිත, මඤ්ඤනා වගේ වචන දහමේ භාවිතා වෙලා තියෙනවා. අපි මේ දැන කියා ගන්න සම්මුති සත්‍යයට සම්මුති සත්‍යය පිළිබඳ වැරදි විදිහේ වැටහීම් සහ වැරදි හැඟීම් ඇති කරගන්න. මේ වැරදි කියන එකේ අදහස දුක පිණිස හේතු වෙනවයි කියන අදහස. ඒතර සම්මුති සත්‍යය සම්මුතික දේවල් වල පැවැත්ම අපි තේරුම් අරගෙන අවබෝධ කරගෙන අපි ඒවා පිළිබඳ අර දුකට හේතු වෙන ආකාරයෙන් අපි ඒවා පිළිබඳව යම් යම් විශ්වාස පිළිගැනීම් ඇති කරගෙන විවහාරත් කරන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අර ගැටලුව ඉස්මතු වෙනවා. මොකද්ද? දුක්ඛ ඉස්මතු වෙනවා. එතකොට බුදුදහමේ පරමාර්ථයේ දුක්ඛ නිරෝධනේ. දුක්ඛ නිරෝධයට මඟ පෙන්වන නිසා මෙන්න මේ සම්මුති සත්‍යය පිළිබඳව ඇති කරගන්නා වූ මේ ගැටලුව සම්මුතික දේවල් ගැටලුව ආකාර නැත්තම් දුකට හේතු වෙන පරිදි තේරුම් ගැනීම පිළිගැනීම සහ විවහාර කිරීමේ දෝෂය බුදුරජාන් වහන්සේ පෙන්වලා දෙනවා. ඒක පෙන්වලා දෙද්දි තමයි අර පරම සත්‍යං කියන කොටස ඉස්මතු කරන්නේ. දැන් නිදර්ශනයක් කිව්වොත් දෙකක් අපි උදාහරණයට ගත්තොත් ඕලාරික කය ගමු අපේ ශරීරයේ. ඒ ශරීරයයි ඒකට දැනෙන ස්පර්ශයයි පොට්ටබ්බ කියලා පාලියෙන් කියන්නේ.
ස්පර්ශය සිංහලෙන් අපි කියන්නේ පහස කියලා. දැන් මේ කයයි පහසයි දෙකම සම්මුතික සත්‍යය. හැමෝටම ශරීරයක් තියෙනවනේ මේ වෙලාවෙත් තියෙනවනේ. තියෙනවා. එතකොට කාටවත් කියන්න බෑනේ ඒක බොරු අපි හිතින්ම වවාගත් එකක් කියලා. මායාවක් කියලා ශරීරේ නෑ ශරීරයක් තියෙනවා. එතකොට මේ ශරීරයේ ස්පර්ශයක් දැනෙනවනේ මේ වෙලාවේ. දැනෙනවා. මටත් මේ උදෑසන නිසා හොඳට සීතල දැනෙනවා. වාඩි වෙලා ඉන්න පුටුවේ තියෙන රළු මුදු බව දැනෙනවා. නේ ඔයත්තන්ටත් ඒ වගේ තවත් නොඑක් විදිහට මේ කයක් තියෙන හැමෝටම ස්පර්ශයේ බාහිරින් හෝ අභ්‍යන්තරයෙන් දැනෙනවා ඇති. රළුවට ගොරෝසුවට හරි මෘදුවට සුමුදුවට හරි ඔය ස්පර්ශය දැනෙනවා. එතකොට මේ කය සහ ස්පර්ශය, කය සහ පහස මේ දෙක අපි පිළිගන්නවා, අපි විවහාර කරනවා, අපි සම්මුතික සත්‍යයක් කියලා. කයක් කියන එකක් හට ගන්නට අදාළ හේතු යෙදුනම ඒ කය හටගෙන තියෙන්නේ දැන්. ඒ කයේ පැවැත්මට අදාළ හේතු ඇති තාක් කය පවතිනවා. ඒක කය නැති වෙනවා ඊට අදාළ හේතු නැති වෙනකොට. ඊට කයට අදාළ ස්පර්ශය පහසත් එහෙමයි. පහස ලැබීමට අදාළ බාහිර මොකක් හරි වස්තුවක්, වායෝ ධාතුවක් හරි, පඨවි කොටසක් හරි, ආපෝ කොටසක් හරි, තේජෝ කොටසක් හරි මොකක් හරි මේ ශරීරයේ ස්පර්ශ වුණාම අපිට මේ පහස කියන එක, ඒ ස්පර්ශ වීමට තමයි පහස කියන්නේ. එතකොට අපිට ඒක දැනෙනවා. දැනෙනවා විතරක් නෙවෙයි අපි ඒක විඳිනවානේ. විඳිනවා මනසින්. වින්දනය කරනවා. තේරුම් ගන්නවා. දැන් මේව බොරු නෙවෙයිනේ. සීතල ඇඟේ වැදුනම ඕන කෙනෙකුට ඒක සත්‍යයක්. මේ සීතලයි. ඒක කයට දැනෙනවා. ඒක අඩුද වැඩිද දරා ගන්න පුළුවන්ද බැරිද ඒ ඔක්කොම කියන්න පුළුවන් මිනිස්සු. සීතලයි. ඉතින් සීතල දරා ගන්න පුළුවන්ද? අපුලුවා. දරා ගන්න බැරි මට්ටමේද? ඒකත් අපිට දැනෙනවා. එහෙනම් මේවා සම්මුතික සත්‍ය දේවල්. එතකොට මෙන්න මේ දේවල් පරිහරණය, භාවිතය, අඩු වැඩි කිරීම, වෙනස් කිරීම මෙන්න මේ වගේ දේවල් අපි කරනවා. සම්මුතික සත්‍යේ විවහාර කරනවා කියලා ඕකට අපි කියන්නේ වෝහාර කියලා. විවහාරය, භාවිතය. ඉතින් අපි ඕක පිළිගනිද්දි, තේරුම් ගනිද්දි, විවහාර කරද්දි අපි ඕවා නිත්‍ය වශයෙන්, ආත්ම වශයෙන්, සුඛ වශයෙන්, දුක්ඛ වශයෙන්, අවිපරිණාමී වශයෙන් ඔය විදිහට ගත්තොත් එහෙම අපි ආපහු අපි දුක හදා ගන්නවා. අපි ප්‍රශ්න ඇති කරගන්නවා. කොටින්ම ධර්මතා හැටියට තේරුම් නොගත්තොත් රූප ධර්මයි නාම ධර්මයි එතන පටලැවිල්ලක් හදා ගන්න. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අර ඒවයි යථා තත්වය, යථා භූතය කියලාත් අපි ඔකට කියනවා. පරම තත්වය පැහැදිලි කරනවා. ඒකට අපි කියන්නේ පරම සත්‍යං. ඒක සාක්ෂාත් කරගන්න ඕනේ දුකෙන් මිදෙන්න. පරම සත්‍යං සච්චි කරෝත්. සත්‍ය අවබෝධය ලැබනවා කියලා කියන්නේ ඒකයි. ඒ නිසා සත්‍ය අවබෝධය කියන එක අපි ඔය ලොකුවට ධර්ම සාකච්ඡා කරුවට මේක අවබෝධ කරගන්න තියෙන කොටස බැලුවම හරිම සංක්ෂිප්තයි. අපිට අවබෝධ කරගන්න තියෙන්නේ මේකේ මේ සියලු නාම රූප ධර්ම වල අනිත්‍ය ස්වභාවය, අනාත්ම ස්වභාවය, විපරිණාම ස්වභාවය, සමුදය වය ස්වභාවය, පටිච්ච සමුප්පන්න ස්වභාවය. එන්නේ මූලික ස්වභාවයන් ටික, පොදු ස්වභාවයන් අපි ඒකට කියන්නේ. පොදු ස්වභාවයන්. මේ ටික අවබෝධ කරගත්තම අර සම්මුතික කාරණා ටික, සම්මුතික දේවල් ටික අපිට විවහාර කරන්න පුළුවන්, පිළිගන්නත් පුළුවන්, තේරුම් ගන්නත් පුළුවන්, විවහාර කරන්නත් පුළුවන්, ගැටුම් ගැටලු හදාගන්නේ නැතුව. ඒ තියෙන විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. ඒ ගැටුම් ගැටලු හදාගන්න නැතුව ඒ ඇති විදිහටම තේරුම් අරගෙන, ඇති විදිහටම පිළි අරගෙන, ඇති විදිහටම භාවිතා කිරීමට කියනවා තතතා කියලා. මේ තාදී කියන වචනේ මේ අපි කතා කරන සූත්‍රයේ ඇතුළත් වෙලා තියෙනවා.
එතකොට අර සංඛාර දුක්ඛයක් හදාගන්නේ අලුතෙන් දුක් චක්‍ර නිර්මාණය කරගන්නේ නැහැ. දුක්ඛ නිරෝධයට ඒක මඟ පෙන්වීමක්. නිරෝධ වෙන්න මඟ පෙන්වීමක් ඒක. ඒකයි මේ සම්මුතික සහ පරම තත්වයන් පැහැදිලි කරන්නේ. එතකොට ඔන්න ඔය වගේ සම්මුතික සත්‍යය සහ පරම සත්‍යය පිළිබඳ කිසියම් ආකාරයක සංවාදමය ස්වરૂපයක් කාලකාරාම සූත්‍රයේ තියෙනවා. එතකොට දැන් අපි සූත්‍රයට යමු. පටන් ගන්නෙ මෙහිමයි. යං භික්ඛවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය. එතකොට මේ පරිවර්තන නම් දීලා තියෙන්නේ විසින් කියලා. සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය. විසින් කියලා තමයි අපේ බුද්ධ ජයන්ති පරිවර්තනවලත් පරිවර්තනය කරලා තියෙන්නේ. දෙවියන් විසින්, ලෝකයා විසින්, මරුන් විසින්, බඹුන් විසින්, සමන බ්‍රාහ්මණයන් විසින් කියලා. ප්‍රජාව විසින් කියලා. නමුත් මේකේ වඩා ගැළපෙන්නේ ඒ අයගේ කියන අර්ථය ගත්තොත් තමයි. සාමාන්‍ය මෙතන මේ වචන ටිකෙන් අදහස් කරන්නේ දෙවියන්, මරුන්, බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාව. ප්‍රජා කියන වචනේ තමයි මෙතන පජා කියන වචනේ ගත්තම හරි. ඔය ඔක්කොමලා පොදු සඳහා වචන භාවිතා කරන පොදු වචනේ තමයි පජා. ප්‍රජාව කියන එකයි. මම හිතන්නේ ප්‍රජා කියන එකට ඉංග්‍රීසියෙන් කියන්නේ people කියලා. public නැත්නම් people කියන වචනේ මම හිතන්නේ පාවිච්චි කරනවා. සරලව ගත්තොත් ඒක තමයි අදහස. ඔය ප්‍රජාවට ඔය ඔක්කොමලා ඇති. දෙවියන්, මරුන්, බඹුන්, මිනිස්යන් ඔය ඔක්කොම තමයි ප්‍රජාව කියන්නේ. එතකොට ප්‍රජාව විසින් කියනවට වඩා ප්‍රජාවගේ කියන අර්ථය වඩා ගැළපේ. එතකොට ප්‍රජාවගේ මොකද්ද? යම් කියන වචනේ මුලටම තියෙනවා. යම් කියන එකෙන් ඒක අදහස් කරන්නේ කිසියම් ආකාරයක කියන එකයි. දිත්තං සුතං මුතං විඤ්ඤාතං. ඒ කියන්නේ දිත්තං කියන එක දැන් අපි දන්නවානේ. එහින් දැකීමක් මේ මොහොතේ දැකීමක් වෙන්නත් පුළුවන්. දැකලා ඇති කරගත්ත යම්කිසි මතක සටහනක් තේරුම් ගැනීමක් වටහා ගැනීමක් වෙන්නත් පුළුවන්. මේ මොහොතේ දකින දේ වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට මේ වෙන විටත් දැකලා මතකයේ තියෙන ඒ පිළිබඳ යම්කිසි අදහසක් වෙන්නත් පුළුවන්. මතකයක් වෙන්නත් පුළුවන්. දික්ටං. සුතං කිව්වමත් මේ මොහොතේ අහන දේ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අහලා මතකයේ තියෙන දේ වෙන්නත් පුළුවන්. මුතං කියන්නේ නාසයෙන්, දිවෙන්, කයෙන් කරන විඳීමට මුත කියන්නේ. එතකොට මේ මොහොතේ නාසයෙන්, දිවෙන්, කයෙන් කරන විඳීමක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කලින් විඳපු දෙයක් වෙන්නත් පුළුවන්. ওই දෙකම අදහස් වෙනවා මුතං කිව්වා. දිත්තං කිව්වම දැන් එක විතරක් නෙවෙයි. සමහර විට මේකේ අනාගතේ දකින්න, අහන්න, විඳින්න අදහස් කරන දේ පවා ගැනෙනවා. ඒක නිසා දිත්තං සුතං මුතං විඤ්ඤාතං කිව්වම මේ කාලාර්ථයේ ඉක්මවා ගිය එකක් හැටියට ගන්න එක තමයි හොඳ. දිත්තං කිව්වම දැන් දකින්න එක වෙන්නත් පුළුවන්, අතීතයේ දුටුව දේ වෙන්නත් පුළුවන්, අනාගතයේ දකින්න හිතාගෙන ඉන්න දේ වෙන්නත් පුළුවන්. ওই තුනෙන් කොයික වුණත් කාලාර්ථයේ පැත්තකින් තියලා ධර්මාර්ථයේ ගමු. එතකොට යම් ප්‍රජාවගේ යම්කිසි මේ මොහොතේ දකින්න දෙයක් ප්‍රජාව විසින් කියලා වොන්නම් ගන්නත් පුළුවන් අර සූත්‍රේ පරිවර්තනය කරලා තියෙන විදිහට. උන් මේ මොහොතේ දකින්න දෙයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වන විට දැකලා
අහලා විඳලා වටහාගෙන දැන් විඤ්ඤාතං කියන්නේ මනසින් වටහාගත්ත කියන අර්ථේ වටහා ගැනීම කියන අර්ථේ අපි දන්නවනේ විඥාන විඥානනාර්ථයෙන් විඤ්ඤාත කියන පදේ සකස් වෙන්නේ. එතකොට මේ මොහොතේ දකින අහන විඳින වටහා ගන්න දෙයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වන විට දැකලා අහලා විඳලා වටහාගෙන තියෙන දෙයක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් තවම විඳින්නෙත් නැහැ විඳලත් නැහැ අනාගතේ දකින්න අහන්න විඳින්න වටහා ගන්න අදහස් කරගෙන තියෙන දේ වෙන්නත් පුළුවන්. ඔය තුනම තමයි ඔය කාලත්‍රයටම අයිති දේ තමයි මෙතනින් අදහස් කරන්නේ. යම් දිත්තං සුතං මුතං විඤ්ඤාතං ඊළඟට වචන කීපයක් තියෙනවා පත්තම් පරියේසිතං අනුචරිතං මනසා කියලා. ඒවා බොහෝ වෙලාවට අතීතාර්ථයි. අතීතාර්ථ පද. දිත්තං සුතං මුතං කියන ඒවත් අතීතාර්ථයට දාලා ඒක නිසා සමහර වෙලාවට පරිවර්තනය කරනවා. දුටු, ඇසු, විඳි සහ වටහාගත් කිය. පත්තම් පරියේසිතං අනුචරිතං මනසා කියන ඒවත් අතීතාර්ථයට දාලා ඕනනම් කියන්න පුළුවන්. භාෂාව පැත්තෙන් ගියොත්. භාෂාව අපිට උපකාරී වෙන නමුත් භාෂාවට බරපතල විදියට ගැති වෙන්න හොඳ නැහැ. ගැති වුණොත් අපිට ධර්මාර්ථය මතු කරන්න බැරුව යනවා. එහෙම වෙනවා. භාෂාව සංස්කාරයක්. භාෂාව මෙවලමක්. භාෂාව ටූල් එකක්. ඒ නිසා අපි සංස්කාරයක් මෙවලමක් උපකරණයක් හැටියට පාවිච්චි කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. එතකොට අපි ඒ හරහා කාර්ය කරගන්න පුළුවන්. ඒකයි. එතකොට දැකලා අහලා විඳලා පත්තං කියන්නේ යම්කිසි ආකාරයක යම්කිසි තත්වයකට පත්වීමක්. ඒ කියන්නේ දැකීම නිසා යම් යම් තත්වයන්ට අපි පත් වෙනවා. නේ? දැක්කම මොන වගේ තත්වයන්ටපත් වෙනවද? සමහර දේවල් දැක්කම අපි දුකටපත් වෙනවා. එහෙම නැත්නම් සතුටටපත් වෙනවා. ඔක තමයි පත්තං කියන්නේ සරලව පත්වීම. යම් කිසි තත්වයකට පත්වීම. ඇහුවම වින්දම වටහා ගත්තම අපි යම් යම් තත්වයන්ටපත් වෙනවානේ. දැන් ওই විඤ්ඤාතයෙන් පත් වෙන තත්වයන් තියෙනවා. සමහර දේවල් අවබෝධ කරගත්තම යම් යම් තත්වයන්ටපත් වෙනවානේ. දැන් ඔය අපි දැනුමින් පත් වෙන තත්වයන් බලන්න. ඉගෙන ගත්තම අපි එක එක තත්වයකටපත් වෙනවා. එක ශේත්‍රයක් විඤ්ඤාත වුණාම ඉතින් පත් වෙන තත්වය මොකක්ද? වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. වෙද මහත්තයෙක් වෙන්න පුළුවන්. ගුරුවරයෙක් වෙන්න පුළුවන්. ඒ තත්වයටපත් වෙනවා. අර දික්ඨය සුතය මුතේ විඤ්ඤාතය පදනම් කරගෙන යම් යම් තත්වයන්ටපත් වෙනවා. එතකොට මේ කියාගෙන යන්නේ ප්‍රධාන වශයෙන් සම්මුතික සත්‍ය නේ. යම් යම් තත්වයන්ටපත් වෙනවා. තනතුරු දාන්න මාන්න වශයෙන්පත් වීම වෙන්නත් පුළුවන්. මානසික බයපත් වෙනවා. බියපත් වෙනවා කියලා අපි කියනවා. බයටපත් වෙනවා. සතුටටපත් වෙනවා. තැති ගන්න. කලකිරෙනවා. ඔය වගේ ඕන එකක් වෙන්න පුළුවන් පත් වීම. යම් කිසි තත්වයකටපත් වීම. එකෙන් අදහස් කරන්නේ. ඊළඟට දිට්ඨ සුත මුත විඤ්ඤාත පත්ත අනුව පරියේසිතේ පටන් ගන්න. පරියේෂණාව පටන් ගන්න. යම් යම් දේවල් හොයන්න පටන් ගන්නෝනේ. දැක්කම ඒ ඔස්සේ හොයනවා. ඇහුණම ඔන්න හොයනවා. වින්දම ඒ වින්දේක ඔස්සේ හොයන්න පටන් ගන්න. අවබෝධ කරගත්තම ඒක ඔස්සේ තව ඒවා හොයන්න පටන් ගන්න. එකක් අවබෝධ කරගත්තම තව හොයන්න පටන් ගන්න. විඤ්ඤාතය අනුව පරියේෂණයට බහිනවා. ඉතින් දැන් පරියේෂණය කරනවා වෙන්නත් පුළුවන්. පරියේෂණය කරලා තියෙන දේවල් වෙන්නත් පුළුවන්. අනාගතයට පරියේෂණය කරන්න හිතාගෙන ඉන්න එක වෙන්නත් පුළුවන්. පරියේෂිතං. ඊළඟට කියන මනසා අනුවිචරිතං කියලා. ඒක මනසින් යම් යම් ආකාරයට හොයන ලක්ෂණය. මෙතනින් අදහස් කරන්නේ. මනසින් සොයන ලක්ෂණය. නැත්නම් මනසින්ම කල්පනා කරන ස්වභාවය කියලා. එතකොට ඔන්න ඔය දේවල් ටික ගැන කියලා බුදුරජාණන් වහන්සේ ඔය අපි කෙටියෙන් කිව්වේ ඇහින්
දකින දේ එහෙන් කෙරෙන දැක්ම වර්තමානයේ හෝ අනාගතයේ හෝ අතීතයේ වෙන්න පුළුවන්. සුතං කියන්නේ ඒක ඇහැ මාධ්‍ය කරගෙන කරන දැකීම. කන මාධ්‍ය කරගෙන සුතං ඇහිීම. ඊළඟට නාසය දිවකය කියන මේ ඉන්ද්‍රිය තුනම මාධ්‍ය කරගෙන විඳින විඳීම මුත. මනස මාධ්‍ය කරගෙන විඤ්ඤාතං වටහා ගැනීම. ඊළඟට ඔය ඔස්සේ යම් යම් තත්වයන්ට පත්වීම පත්තං පරියේසිතං ඒ ඔස්සේ කරනු ලබන නැවත නැවත සොයා බැලීම පරියේසන ආත්පසින් කරන සොයා විමසා බැලීම පරියේසන. ඊළඟට මනසා අනුවිචරිතං මනසින් ඒවා තුල නැවත නැවත ගමන් කිරීම. මේ මනසා අනුවිචරිතං කියන එක හුඟක් වෙලාවට වින්දනයේ මත පදනම් වෙලා සිද්ධ වෙන දෙයක්. ආයයි ඒවයි ඇවිදින ගතියක්. දැන් ඔය අනුවිචරණය කියන එක දැන් සාමාන්‍ය මනුස්ස ස්වභාවයක්. භෞතිකව ගත්තත් අපි එක තැනකට ගියාම එතන වින්දනය කරපුවාම ආපහු එතනට යනවා. ඉතින් එක අවුරුද්දක ගියොත් අනිත් අවුරුද්දෙත් එතෙන්ට යනවා. මොකටද? ඉතින් බලන්නේ එතන. ඒ බලපු තැනමයි. කලින් ගිහිල්ලා බලපු එකමයි. ඒක බලන්න, දකින්න, විඳින්න ආයි යනවා. මේ අනුවිචරණය සාමාන්‍ය ස්වභාවයක්. මම ඔය කිව්වේ භෞතික, බාහිර දේවල් සම්බන්ධ කරගෙන. මෙතන කියන්නේ මනසානුවිචරණය. මනසින් මානසිකාරයෙන් ආපහු ඒකේ හැසිරෙන ගතිය අපේ තියෙනවා. ආයි ඒක ගැන මතක් කරනවා, හිතනවා, ඒක ගැන කතා කරනවා. කතා කිරීමටත් වඩා මනසා කියලා මේකේ තියෙන්නේ. මනසින් කරන අනුවිචරණය. ඒ ඔස්සේ හිතන ස්වභාවය. එහෙම එකක් තියෙනවා. ඒක ඉතින් සාමාන්‍ය ස්වභාවයක් මේක. මේ ටික ඔක්කොම සාමාන්‍ය ස්වභාවයන් මේ කියන්නේ. ස්වභාවික සිද්ධීන් ටික. කාගේද? ප්‍රජාවගේ. මිනිස්යන්ගේ ස්වභාවයනේ. ගහකොළවල ස්වභාවයක් නෙවෙයි මේ කියන්නේ. ප්‍රජාවගේ ස්වභාවයක්. බුදුරජාණන් වහන්සේ ඔය ටික කියලා කියනවා. තමහං ජානාමි. අහං මම තං ඒ කියන දේවල් ජානාමි දන්නවා. කවුද? තථාගතෝ. තථාගතයන් වහන්සේ. හැබැයි මෙතන අහං කියලා පාවිච්චි කළා කියන්නේ මම කියලා. මම කියන එක සම්මුතික සත්‍යයක්නේ. දැන් සමහරු මම කියලා කෙනෙක් නැහැ කියනවනේ. ඔය බුදුහාමුදුරුවෝ අපූර්වවට කියලා තියෙන්නේ මම කියලා. හැබැයි මම කියලා බුදුරජාණන් වහන්සේ විවහාර කරේ අර නිත්‍ය අදහසකින් නෙමෙයි. සම්මුතික සත්‍ය ඇතුලේ මම කියලා කෙනෙක් ඉන්නවා. මම කියන විවහාරෙකුත් තියෙනවා. ඔය අපූර්වට උතන තියෙන්නේ මම කියන විවහාරය. සමහං ජානාමි. එතකොට ප්‍රජාව යමක් දකින්නවද, අහනවද, විඳිනවද, වටහා ගන්නවද, යම් තත්වයකටපත් වෙනවද, යම් විදිහේ පරිේෂණ කරනවද, නැවත නැවත ඒවා ඒ මනසින් සැරිසරනවද, ඒක මම ඒ විදිහ ඒවා කරන ආකාරය, ප්‍රජාව ඒ කරන ආකාරය මම දන්නවා. තමහන් ජානා. ඇයි දන්නේ? දන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ ප්‍රජාවට අයිති කෙනෙක් තමයි. මනුස්ස කොට්ටාසයට අයිති කෙනෙන්නේ. ඉතින් ඒක නිසා උන්වහන්සේ ඒක දන්නවා. මිනිස්සු දකින විදිය, ආහන විදිය, විඳින විදිය, වටහා ගන්න විදිය, දැක්කම ඇහුවම වින්දම පත් වෙන විවිධ තත්වයන්. ඒ ඔස්සේ කරන පරිේෂණ නැත්තම් සොයා බැලීම. නැවත නැවත කරන මානසින් කරන අනුවිචරණ. ඒ ඔක්කොම ටික බුදුරජාණන් වහන්සේ දන්නේ කොහොමද? උන්වහන්සේ මිනිස්සෙක් නිසා. ඉතින් ඔන්න සම්මුතික කාරණයක් කිව්වා. පළවෙනියට. ඊළඟට දෙවෙනි කොටසට අපි යනවා. යම් අර විදිය තමයි පටන් ගන්නෙ. ඒක නිසා අපිට ඒ ටික ලේසි. යම් බික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රහ්මකස්ස සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය දික්ටං සුතං මුතං විඤ්ඤාතං පත්තං
පරියේසිතං අනුවිචරිතං මනසා අර කියපු ටික ප්‍රජාව විසින් දකින අහන විඳින වටහා ගන්න පත් වෙන සොයන විමසන මනසින් නැවත නැවත යොමු වෙන යමක් වේද අහං තං අබ්බඤ්ඤාසින්. එතකොට එතන අර කලින් කිව්වේ ජානාමි කියලානේ, දන්නවා කියලානේ. ඒක ඒ විදිහටම ප්‍රජාව කරන දේ මන් දන්නවා. හැබැයි දෙවන පියවරේදී කියනවා අහං තං අබ්බඤ්ඤාසින් කියලා. මම ඒවා දැන් අඤ්ඤා එතනත් විඥානේනේ උඩ තියෙන්නේ. ජානාමි කියන එක සාමාන්‍යයෙන් දන්නවා, ඒ ස්වභාවය දන්නවා. අබ්බඤ්ඤාසි කියන වචනේ අදහස අභි ගැඹුරින්. ඒක දන්නවා. ඒ අන්න එතෙන්ට එනකොට අර පරම තත්ත්වය දන්නවා කියන එක අදහස් කරන්නේ. අර දකින අහන විඳින වටහා ගන්න ඒ දේ සහ ඒ ස්වභාවයේ යථා තත්ත්වය මම දන්නවා. තමහං අබ්බඤ්ඤාසි. ඒ ස්වභාවයේ අර කියන්නේ ඒකේ තියෙන අනිත්‍ය ස්වභාවය, අනාත්ම ස්වභාවය ආදී වශයෙන්. ඒක මම ගැඹුරින් අවබෝධ කරගෙන ඉන්නවා කියන අදහස එකෙන් කියන්නේ. අබ්බඤ්ඤාසි. ඊළඟට ඒකම තියෙනවා තන් තථාගතස්ස විදිතං තන් තථාගතෝ නෝපට්ඨාසි කියලා. විදිතං කියන වචනේ තථාගතයන් වහන්සේ අවබෝධ කරගෙන තියෙනවා. ඇති සැටියෙන්ම වටහාගෙන තියෙනවා. ඒක හොඳට උන්වහන්සේට යථා තත්ත්වයේ ප්‍රකටයි කියන අර්ථය විදිතං. ඊළඟට තව වචනයක් එතන පාවිච්චි වෙනවා තන් තථාගතෝ න උපට්ඨාසි කියලා. දැන් උපට්ඨාසි කියන වචනේට පරිවර්තනවල මෙතන බුද්ධ ජයන්තියේ දීලා තියෙන වැද නොගත්ත කියලා. බැසගත්තේ නැහැ, බහගන්නේ නැහැ, වැදගන්නේ නැහැ කියන වගේ අර්ථයක් තියෙනවා. අපිට ඕකට හොඳ වචනයක් මහා සතිපට්ඨාන දේශනාවේදී හමු වෙනවා අනිශ්චිතෝ කියලා. අනිශ්චිතයි තථාගතයන් වහන්සේ. අර ප්‍රජාව දකින අහන විඳින වටහා ගන්න දේ ඒ විදිහටම තථාගතයන් වහන්සේ දන්නවා. ඒ වගේම එහි යථා ස්වභාවයක් දන්නවා. ඒක හැබැයි අනිශ්චිතයි. අර යථා ස්වභාවය අවබෝධ කරගත්තා කියලා ඒකට නිශ්චිතත් නැහැ. මම මේකේ අනිත්‍ය ස්වභාවය දන්නවා, අනාත්ම ස්වභාවය දන්නවා. මේකේ විපරිණාමය දන්නවා. සමුදය වය දන්නවා. පටිච්ච සමුප්පන්න ස්වභාවය දන්නවා කියලා ඒක තමයි යථා ස්වභාවය. ඒකට නිශ්චිත නැහැ. ඊළඟට අර සාමාන්‍ය මිනිස්සයා ප්‍රජාව දකින අහන විඳින වටහා ගන්න පත් වෙන පරිේශණය කරන ස්වභාවයක් දන්නවනේ. ඒකටත් ඒ විදිහටම දන්නෝ. ඒගොල්ලෝ ඒක තේරුම් ගන්න විදිය මේකයි. ප්‍රතිචාර දක්වන්නේ මෙහිමයි කියන එක දන්න. හැබැයි ඒකටත් නිශ්චිත නැහැ. අනිශ්චිතයි. ඒකයි තථාගතෝ තං උපට්ඨාසි කියලා කියන්නේ. තථාගතයන් වහන්සේ ඒකට කිසියම් ආකාරයකින් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් කියලා මේකේ පරිවර්තනෙ දීලා තියෙන එක හරි. තණ්හා මාන දිට්ඨි වශයෙන් නිශ්චිත බවක්, නිශ්චිත වීමක් නැහැ කියන එක. ඒ අර්ථය. නෝපට්ඨාසි. එතකොට දැන් මේ සම්මුතික දේ දන්නව අවබෝධ කරගෙන තියෙනවා. පරම තත්ත්වයක් දන්නව අවබෝධ කරගෙන තියෙනවා. එතකොට වචන දෙකක් පාවිච්චි කරා ජානාමි සිහ අබ්බඤ්ඤාසින් කියලා. ඕයි කාලාර්ථය අල්ලගෙන තියෙන සමහර වෙලාවට පරිවර්තකයෝ ජානාමි කියන එක වර්තමාන කාලයෙන් තියෙන දෙයක් හැටියට අබ්බඤ්ඤාසින් කියන වචනේ පරිවර්තනය කරද්දී වරහන් ඇතුලේ අතීත වශයෙන් කියලා දාලා ඒකේ වෙනස සමහර වෙලාවට මේක අතීතයට කියලා කියන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. බුදුරජාන් වහන්සේ මේ ප්‍රජාවගේ ඥානයේ යථා ස්වභාවය. ප්‍රජාවගේ ඥානයත් බුදුරජාන් වහන්සේට තියෙනවා. ඒ ප්‍රජාවගේ ඥානයේ යථා ස්වභාවයත් බුදුරජාන් වහන්සේ අවබෝධ කරගෙන තියෙනවා. ඒකයි. ඊළඟට
යම් භික්ඛවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රාහ්මකස්ස අස්සමන බ්‍රාහ්මනියා පජාය සදේ මනුස්සය දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනස අර ටිකමයි තමහං ජානාමීති වදෙය්‍යං තං මමස්ස මුසා ඒක ටිකක් අමුතු ප්‍රකාශනයක් මුලින් කියනවා ජානාමි කියලා පළවෙනි ප්‍රකාශනයේ ජානාමිනි ඒකට පටහැනි වගේ ප්‍රකාශනයක් වගේ පේනවා බැලුව බැල්මට මම දන්නවා කියලා කිව්වොත් ඒක මගේ බොරුවක් කියලා කියනවා. තමහං ජානාමීති වදෙය්‍යං අර ප්‍රජාව දන්නා විදියට මමත් දන්නවයි කියලා කිව්වොත් ඒක මගේ බොරුවක්. තං මමස්ස මුසා ඒක මගේ බොරුවක් වෙනවා. අසත්‍යයක් වෙනවා. මුසා කියන එකට අර අසත්‍යාර්ථයෙන් කියන්නේ ඒ කියන්නේ මොකද්ද? ඒක විස්තර කරන්න පරිවර්තකයෝ අටුවා වල නොඑක් විදියට උත්සාහ කරලා තියෙනවා. නමුත් මෙතන කියන්නේ දැන් ප්‍රජාව ඒගොල්ලෝ දකින අහන විඳින ආකාරයක් තියෙනවා. ඒ විදිහටම බුදුරජාණන් වහන්සේ දැනගන්නවා කිව්වොත් ඒකයි මුසාව. ඒ ආකාරය දන්නවා. දැන් අපි හිතමු නිදර්ශනයක් ගත්තොත් සාමාන්‍යයෙන් මෙතන පජා කියන්නේ අසුතවා පුතුජන මට්ටමේ පිරිස තමයි අදහස් කරන්නේ. ඒතර ඒගොල්ලෝ දකින විදිහ බුදුරජාණන් වහන්සේට ඒ විදිහටම උන්වහන්සේ දකිනවා. ඒ කියන්නේ එකෙන් අදහස් කරන්නේ මේ අසුතවා පුතුජන කෙනෙක් මේක දකින්නේ මෙහෙමයි කියන එක පිළිබඳ අත්දැකීමක් දැනුමත් අත්දැකීමත් දෙකම තියෙනවා. තමන් වහන්සේත් ඒ විදිහට දකිනවා. ඒ කියන්නේ අසුතවා පුතුජන කෙනෙක් රූපයක් දකින විදිහටමයි බුදුරජාණන් වහන්සේ දකින්නේ. ඒ රූපය සතර මහා භූත නම් ඒක එහෙමම තමයි දකින්නේ. එතකොට එහෙම නැහැයි කිව්වොත් එහෙම ඒක බොරු. තමහං අජානාමීති වදෙය්‍යං තම්මමස්ස මුසා කියන්නේ ඒකයි. අසුතවා පුතුජන කෙනෙක් දකින විදිහට බුදුහාමුදුරුවෝ දකින්නේ නැහැයි කිව්වොත් බුදුරජාණන් වහන්සේ අහන්නේ නැහැයි කිව්වොත් නිදින්නේ නැහැයි කිව්වොත් වටහා ගන්නේ නැහැ කිව්වොත් ඒක බොරු. ඇයි? මේ සම්මුතිය තුළ සතර මහා භූත එයින් සකස් වුණු ඇහැ කන නාසය දිව කය මන සහ විඥාණය ක්‍රියාත්මක වෙද්දී බුදුරජාණන් වහන්සේ දකින්නේ අහන්නේ විඳින්නේ ඒ විදිහටමයි. එහෙම නැහැ කිව්වොත් ඒක බොරු. ඒක ධර්මතාවය මේ කියන්නේ. ස්වභාවය. ඒකයි. තම්මමස්ස මුසා කියන්නේ ඒකයි. හැබැයි දෙවෙනි ප්‍රකාශයේදී බුදුරජාණන් වහන්සේ කියනවා තමහං අබ්බඤ්ඤාසි. ඒ දකින්න එකත් දකින්න හේතුවත් ඒ එහෙම දැක්කම සිද්ධ වෙන දේ ඔක්කොම ටික හැබැයි මම අවබෝධ කරගෙන ඉන්නේ. ඒකයි මේක නිකන් බැලුව බැලමට නිකන් 아무තු ගැටලුකාරී ස්වරූපයක් වගේ පේන්න පුළුවන්. කාලකාරාම සූත්‍රයේ විග්‍රහ කරන අය එහෙම නිකන් කියුවට මේක ඇත්තට මෙහෙම ලොකු ගැටලුවක් නැහැ. ගැටලුකාරී විදිහේ දෙයක් බුදුරජාණන් වහන්සේ කොහොමදත් අපිට 아무තු ගැටලුවක් නිර්මාණය කරන්නේ නැහැ නේ බුදුරජාණන් වහන්සේ. එහෙම අවශ්‍යතාවයක් බුදුවරුන්ට නැහැ. 아무තු නිකන් තර්ක විතර්ක ඉදිරිපත් කරලා නිකන් මේ මිනිස්යන්ව විස්මයටපත් කරන්න. ඒ වගේ අවශ්‍යතාවයක් නැහැ. මේකේ බුදුරජාණන් වහන්සේ කියන්නේ හරියම ස්වභාවික සංසිද්ධියක් කියලා. හැබැයි අපි ඒක හරියට තේරුම් කරගන්න ඕන. ඇයි මෙහෙම දෙයක් කියන්නේ කියලා. අපි මේකේ ඊළඟ සාකච්ඡාවකට සමාහයට අපිට යන්න වේවි. අද අපේ කාල වේලාව ඉක්මලා යන නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ අර ප්‍රජා කිව්වම මෙතන ගන්න ඕන විශේෂයෙන්ම අසුතවා පුතුජන කණ්ඩායම මෙතන විශේෂයෙන් අදහස් කරන්නේ. ඉතින් ඒගොල්ලෝ දකින අහන විඳින වටහා ගන්න ඒ තුලින්පත් වෙන తত্ত্বය බුදුරජාණන් වහන්සේ දන්නව. මොකද හේතුව උන්වහන්සේ අසුතවා පුතුජනෙක් හැටියට ඉඳලා ඒ తত্ত্বය දැකලා අහලා ඉඳලා ඒ తত্ত্বයටපත් වෙලා තමයි හිටියේ. ඒක නිසා ඒක දන්නේ නැහැ කියනවා නම් ඒක බොරු. ඒකයි කියන්නේ තං මමස්ස මුසා කියලා. හැබැයි දැන් උන්වහන්සේ තථාගතෝ කියන වචන මෙතන පාවිච්චි කරලා තියෙන තථාගතෝ කියලා. තථාගතස්ස විදිසං තථාගතෝ නෝපට්ඨාසි. තථාගත කියන වචනේත් බුදුහාමුදුරෝ මේ Taman නිකම් පෞද්ගලිකව හඳුන්ව ගන්න පාවිච්චි කරන වචනයක් නෙමෙයි. තථාගත කියන වචනේ
පාවිච්චි කරන්නේ පොදු අර්ථයෙන්. සියලුම රහතන් වහන්සේලාට භාවිතා කරන වචනයක් ඒක. අරහා කියන වචනයට අමතරව. තතතාවයට පත්තුණු තැනැත්තා කියන අර්ථයෙන් තථාගත. තතතාවයට පැමිණි. ආගත කියන අර්ථයෙන් සමහරු ගන්නෝ. ගත කියන අර්ථයෙන්ොත් ගන්න. ගිය හෝ පැමිණි. දැන් පද දෙක සංදි වෙනකොට තත ආගත කියලා අපිට ගන්නත් පුළුවන්. නැත්නම් තත ගත කියලා ගන්නත් පුළුවන්. භාෂාව නෙමෙයි අපිට වැදගත් වෙන්නේ. භාෂාව තුලින් අපි ගන්න මතු කරගන්න අර්ථය. එතකොට තතතාවට පැමිණිපත් උණු. තතතාවට ගිය කියන අර්ථ දෙකෙන් කොයි එකක් ගත්ත හැකියි. තතතාව කියන්නේ ස්වභාවය. ස්වභාවය ඔය අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදය වය පටිච්ච සමුප්පන්න ඔය ස්වභාවයන්ට තමයි තතතාව කියලා කියන්නේ. ඒ තතතාව තේරුම් අරන් තතතාවටපත් උනා. ඒ කියන්නේ දැන් අනිත්‍යතාව තේරුම් අරන් අනිත්‍යතාව පිළි අරගෙන අනිත්‍යතාවයත් සමග ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් බවට පත් වුණා. අනත්ත් ස්වභාවය තේරුම් අරන් ඒක පිළි අරගෙන අනත්ත් ස්වභාවය සමග පවතින්න පුළුවන් කෙනෙක් බවට පත් වුණා කියන්නේ. විපරිණාමයේ තේරුම් අරගෙන ඒක පිළි අරගෙන විපරිණාමයත් එක්ක පවතින්න පුළුවන් කෙනෙක්. ඒකත් එක්ක ගැටෙන්නේ නැතුව විපරිණාමයේ වෙනකොට කෙලෙස් හදාගන්න නැතුව බය තැති ගැනීම ඇති කරගන්න නැතුව විපරිණාම ධර්මතාවයේ අවබෝධ කරගෙන ඒක පිළි අරගෙන ඒකත් එක්ක පවතින්න පුළුවන් කෙනෙක් බවට පත් වුණා කියන්නේ. අඤ්ඤ තත්ත්වය තේරුම් අරගෙන පිළි අරගෙන ඒ තත්ත්වය එක්ක පවතින්න පුළුවන් කෙනෙක්. සමුදය වය තේරුම් අරගෙන පිළි අරගෙන සමුදය වෙද්දිත් වය වෙද්දි ඒක ඒ ධර්මතාවයේ එක්ක පවතින්න පුළුවන් කෙනෙක් වුණා කියන්නේ. පටිච්ච සමුප්පන්නේ තේරුම් අරගෙන පිළි අරගෙන ඒ පටිච්ච සමුප්පන්න ධර්මතාවත් එක්ක පවතින්න පුළුවන් කෙනෙක් කියන එක. තත ආගත නැත්තම් තත ගත තථාගතෝ. ඒ අර්ථයෙන් පාවිච්චි. ඒ අර්ථයෙන් බුදුරජාණන් වහන්සේ තමන්ව විශේෂයෙන් හඳුන්වා ගැනීම සඳහා පාවිච්චි කරපු වචනයක් හැටියට මේක හිතන්න හොඳ නෑ. මේක සියලුම තථාගතයන් වහන්සේලා සම්බන්ධයෙන්, ඒ කියන්නේ සියලු රහතන් වහන්සේලා සම්බන්ධයෙන් පොදුවේ දෙන වචනයක්. ඒතකොට සියලු රහතන් වහන්සේලාට ඔය ස්වභාවය අර තමන් අසුතවා පුතුජන ලෙවල් එකේ මට්ටමේ ඒ තලයේ හිතේ නිසා අර පළවෙනි කාරණය ඥානාමි තථාගතවරු. ඊට පස්සේ මේ ධර්ම මාර්ගයට ප්‍රවේශ වෙලා යථා ස්වභාවය අවබෝධ කරගත්ත නිසා අබ්බඤ්ඤාසින් ඒකයි. එහෙම ඉන්න අය මේ තථාගතවරු බොරු කියන්නේ අර බොරුවක් වෙනෝ අර තුන්වෙනි කාරණේදී කියන දේ වුණොත්. තුන්වෙනි කිව්වේ මොකද්ද? තමහං ජානාමීති වදෙය්‍යං තම්මමස්ස මොසාකේ. එතකොට අර ප්‍රජාව දන්න ආකාරයෙන්ම ප්‍රජාව දන්න විදිහටම එහෙමම දන්නවා කියලා කිව්වොත් ඒක බොරුවක් වෙනවා. ඒක දන්නවා. නමුත් ඒ විදිහටම නෙමෙයි දැන් දන්නේ. යථා තත්ත්වය දන්නවා. ඒකයි තමහං ජානාමීති වදෙය්‍යං තම්මමස්ස මොසා කියලා කියන්නේ. ඒතකොට තවමත් දන්නේ තථාගතවරු අර විදිහට නම් ඒක බොරුවක්. තථාගතවරු යථා ස්වභාවය දන්නවා කියන එක මේකේ වක්‍රව කියන්නේ. ඊළඟට හතරවෙනි ප්‍රකාශයටත් අපි ගිහිල්ලා මේ අද සාකච්ඡාව ඔහොම නතර කරමු. යම් බික්කවේ පෙయ్యාලමින් කෙටි කරලා තියෙනවා. අර තුන් ඵලෙම කියන ටික මෙතනත් කියන නිසා ඒක එහෙමමයි. යම් බික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රක්‍මකස්ස සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය දිත්තං සුතං මුතං විඥාතං පත්තං පරියේෂිතං අනුවිචරිතං මනස. ඒ පාඩේ තමයි ඔය කෙටි කරලා තියෙන්නේ. ජානාමිච්ච නච ජානාමීති වදෙය්‍යං තම්පස්ස තාදිස මේව තමහං නේව ජානාමි නන ජානාමීති වදෙය්‍යං තම්මමස්ස කලි. කලි කියන කේ සාමාන්‍ය තේරුම නිකන් දෝෂයක් කියන අර්ථය කලි. එතකොට අර ප්‍රජාව දකින විදියටම දකිනවා කිව්වොත් ඒක බොරුවක් කියලා හිතෙන් කිව්වනේ. ඊළඟට නච්ච ජානාමීති වදෙය්‍යං
ඒ දන්නේ නැහැ කිව්වත් ඒකත් බොරු. මොකද දන්නවා. හැබැයි දන්නේ ඒ විදිහටම නෙමෙයි. ඒ විදිහටත් දන්නවා. ඒකේ යථා ස්වභාවයක් දන්න. ඔන්නම සරලව කිව්වොත් ඒකයි. තථාගතවරු අසුතවා පුතුජන ප්‍රජාව දන්න ආකාරය දන්නවා. ඒගොල්ලෝ මේවා දකින විදිය, ඔයගොල්ලෝ අහන විදිය, ඒවා දැකලා අහලා විඳලා වටහා ගන්න විදිය, එහෙම වුණාමපත් වෙන తত্ত্বය, ඒ අනුව කරන පරිේෂණ, මානසින් කරන සොයා බැලීම්, සිතා බැලීම්, ඒවා ඒ විදිහටම දන්නවා. අසුතවා පුදුජන කෙනෙක් මෙහිමයි කියලා. ඒකනේ බුදුරජාණන් වහන්සේ බණ කියනකොට පටන් ගන්නෙම අසුතවා පුදුජනලගේ මානසිකත්වයෙන්නේ බණ කියන්නේ. ධර්ම විග්‍රහ කරන්නේ දැන් උදාහරණයක් ඇටියට අපි හිතමු චතුසත්‍ය දේශනාවේදී දුක්ඛ සත්‍ය විස්තර කරන්නේ අසුතවා පුදුජනලගේ මානසිකත්වයෙන්නේ. ජාතිපි දුක්ඛෝ, ජරාපි දුක්ඛෝ, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අපේ සංපයෝගෝ පි දුක්ඛෝ, පීහි විප්පයෝගෝ පි දුක්ඛෝ, යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං, උපාදානස්කන්ධා දුක්ඛ. ඔය කියන්නේ මොකද්ද? අර පළවෙනි කාරණේ. ප්‍රජාව පත් වෙන තත්ත්වය. පත්තා. ඉතින් ඒගොල්ලෝ ජාතිය, ඒගොල්ලන්ට යමක හට ගැනීම, ජාතිය උපත විසින් ඒගොල්ලෝ දුෂ්කරතාවයටපත් වෙනවා. ජාතිපි දුක්ඛ. ඒ හටගත් උපන් ආරම්භ වුණු දේ දි รา පත් වෙනකොට ඒගොල්ලෝ දුක් වෙනවා. ඒක තථාගතයන් වහන්සේ දන්නවා. ඒ සම්මුතික ස්වභාවය දන්න, ඒපත් වෙන తත්වය දන්න. ව්‍යාධි ලෙඩ වෙන බවත්, ලෙඩ වෙනකොට පුතඥය දුක් වෙන බවත් දන්න. මරණම්පේ මරණයේ ධර්මතාවයක්. ඒකට මුහුණ දෙනවා පුතඥය. මුහුණ දෙනකොට පුතඥය දුක් වෙන බව, බය වෙන බව, තැති ගන්න බව, පලා යන බව තථාගතයන් වහන්සේ දන්නවා. නේ? හැබැයි ඒකේ යථා ස්වභාවයක් දන්නවා. හට ගැනීම කියන එකේ පටිච්ච සමුප්පන්නතාවය දන්නවා. ජරාවේ හේතුඵල ධර්මතාවය දන්නවා. අසුතවා පුදුජන ඒක දන්නේ නැහැ. එතකොට ඒක නිසා තථාගතයන් වහන්සේට ඥාන පද්ධති දෙකක් තියෙනවා. එකක් තමයි අසුතවා පුදුජනයාගේ දැනුම, අවබෝධය, ඒ தත්ත්වය, ඒ ටික ඔක්කොම තියෙනවා තථාගතයන් වහන්සේ. අසුතවා පුදුජනේ යමක් දකින විදිය, අහන විදින, වටහා ගන්න විදිය, දැක්කම ඇහුවම වින්දම වටහා ගත්තම පත් වෙන తত্ত্বය නේ. ඒවා අසුරෙන් ඒ ඔක්කොම තථාගතයන් වහන්සේ දන්නවා. හැබැයි ඒවයි යථා ස්වභාවයක් දන්න. ඒකයි මේ කියන්නේ. ඉතින් හතරවෙනි ප්‍රකාශනයෙන් කියන්නේ ඔය දෙක දන්නේ නැහැ කිව්වොත් ඒක දෝෂයක් කියලා. දැන් එතකොට ඔය ප්‍රකාශන හතරේ අපිට දෙකක් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සම්මුතියක් දන්නවා, පරමාර්ථයක් දන්නවා. ඕක තමයි ස්වභාවය. ඉතින් ඔතනින් පස්සේ කියන්නේ තථාගතයන් වහන්සේගේ ස්වභාවය. ඒක අපි ටිකක් දෙවනුව කතා කරමු දෙවෙනි සාකච්ඡාවකදී. අදට අපේ කාල වේලාව ඉක්මලා තියෙන නිසා අපි ඔතකින් ওই සාකච්ඡාව නිමා කරනවා. එතකොට දැන් අපි මේ ධර්ම සාකච්ඡාවට අපි එකතු වෙලා ඉන්න අපි මේ සූත්‍රයෙන් ගන්න ඕන මොකද්ද? ගන්න ඕන දේ තමයි එකක් අපි මේ අසුතවා පුතුජන මානසිකත්වයේ හැසිරීම, චර්යාව, උන්ගේ තේරුම් ගැනීම පුද්ගලයෝ හැටියට නෙමෙයි. අසුතවා පුතුජන ලෙවල් එකේදී, මට්ටමේදී කෙනෙක් දකින, අහන, විඳින, වටහා ගන්න, ඒ හරහාපත් වෙන විවිධ තත්වයන්ට අපිත්පත් වෙනවා. ඒ ඒකෙන් ගැලවෙන්න හිතන්න හොඳ නැහැ. එහෙම හිතුවොත් එහෙම ඒක නිකන් මුලාවක් වෙනවා. ඒ අසුතවා පුතුජනියපත් වෙන තත්වයට අපිත්පත් වෙනවා. නේ, වෙනසක් නැහැ ඒක. එතකොට ඔන්න නිකන් මතයක් ඉදිරිපත් වෙන්න පුළුවන්. එතකොට අපි අසුතවා පුතුජනලද කියලා. නෑ, අසුතවා පුතුජන වෙන්න ඕනේ. තථාගතයන් වහන්සේත් ඒ தත්වයටපත් වෙනවා. දැක්කම, ඇහුවම, වින්දම, වටහා ගත්තම. හැබැයි දෙවෙනි කාරණයක් දැන් අපි ගොඩ නගාගෙන තියෙනවා. දෙවෙනි තත්වයක් අපි නිර්මාණය කරගෙන තියෙනවා. මොකද්ද?
අපි මේ ධර්ම මාර්ගයට ඇවිල්ලා ඇවිදින් අපි ගොඩනගාගෙන තියෙන යම්කිසි තත්ත්වයක් තියෙනවා. ඒ තමයි දෙවෙනි එට කියන්නේ. අපිට අර අබ්බඤ්ඤාසිය තියෙනවා. එතකොට ගැටලුවක් නැහැ. දැක්කම ඇහුවම වින්දම සමහර වෙලාවට අපි අසුතව පුතුජනට වෙන දේ වෙනවනම් වෙන්නත් පුළුවන්. මෙතන වෙනවා කියලා කියන එකෙන් අදහස් කරන්න එපා. මේ අසුතව පුතුජනට යමක් දැක්කම රාගය උපදිනවයි. එතකොට තථාගතයන් වහන්සේටත් ඒ අනුව රාගය උපදිනවයි කියලා. ඒ විදිහට වරද්ද ගන්න හොඳ නෑ. ඒක නෙමෙයි. රාගයේ උපදින බව දන්නවා. ඒකයි කිව්වේ තමහං ජානාමි කියලා. මේක දැක්කම රාගය නැත්තම් ද්වේෂය, මානය, මදේ, ඊර්ෂ්‍යාව ඇති වෙනවා. සැපය, සුඛය දැනෙනවා. දැකලා සුඛය හොයනවා. ඊ පස්සේ පන්නනවා, එලවනවා. ඕකට රණ්ඩු කරගන්නවා, ගහමරා ගන්නවා, යුද්ධ කරනවා, තෝ අරුමෝ කියනවා. නේ කපටිකම් කරනවා, වංචා කරනවා, දූෂණ කරනවා, මංකොල්ල කනවා. ඒ ටික ඔක්කොම දන්නවා. තමහං ජානාමි. ඒවා සිද්ධ වෙන්න හේතුත් දන්නවා. පටිච්ච සමුප්පන්නතාව අන්න අසුතව පුදුජන් නොදන්න කෑල්ල. නොදන්න කොටස. නොදන්න ක්ෂේත්‍රය. ඒක තියෙනවා තථාගතයන් වහන්සේට. හැබැයි අපිටත් ඒක තියෙන්න ඕන. අපිටත් ඒක තියෙන. ඒ කොටස දැනගත්තේ නැතොත් අපි ආර්ය ශ්‍රාවක වෙන්නේ නැහැ. අපේ ඉලක්කයට යන්න බෑ. එතකොට දුක්ඛ නිරෝධයට යන්න බෑ. අර ටික විතරක් නම් දුක්ඛය තුල විතරයි. දුක්ඛ සමුදය හේතු වෙන ආකාරය, මේක හට ගන්න ආකාරය අපි දන්නවනම්, දන්නේ නැත්නම් අපි ආර්ය ශ්‍රාවක වෙන්නේ. අපිට තථාගත වෙන්න බෑ. අපි තථාගත වෙන්නේ අර ටික දැන ගැනීමෙන් නෙමෙයි. ප්‍රජාව දන්න විදියට දන්නවා කිව්වොත් තථාගත වෙන්නේ නැහැ. අර අබ්බඤ්ඤාසි කොටසේ කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ අර පරම සත්‍යං කියන එක. ඒකේ යථා ස්වභාවය අපි අවබෝධ කරගන්න. ඉතින් අපිට පුළුවන් ඒකට අපි උත්සාහ කරන්න ඕනේ. ඒකයි මේකෙන් ඉස්මතු කරන්න උත්සාහ කරන කාරණේ. හොඳයි, අපි කාල වේලාව ගැන සලකලා අදට අපේ ධර්ම සාකච්ඡාවතකින් නිමා කරනවා. අපි කාලකාරාම සූත්‍රය අවසන් කරේ නැහැ. නමුත් දලා දහසක් අපේ කල්යාණ මිත්‍රයන්ට මේ සූත්‍රයේ කතා කරන දේ පිළිබඳව අදහසක් එන්නේ. අපි තවත් සාකච්ඡා වාරයකට මේක ඉතිරි කරනවා කාල වේලාව ගැන සැලකිල්ලට අරගෙන. ඉතින් හොඳයි. මෙතෙක් අපි කතා කර දේවල් ඇසුරෙන් මොනවා හරි කතා බහ කරන්න, සාකච්ඡා කරන්න, විමසන්න අපිට යමක් තියෙනවා නම් අපිට පුළුවන්කම තියෙනවා මෙතෙන් සිට ඒ දේවල් සාකච්ඡා කරන්න. ඒක නිසා මම ආරාධනා කරනවා ධම්සභාවින් නැත්තන්ට මොනවා හරි කතා බහ කරන්න තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරන්න කියලා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. මම කෙනෙක් නෑ සනන්ත දැන් තෙරුවන් සරණයි. සනන්ත දැන් මෙතනදී අපි කතා කරන්නේ බුදුරන් වහන්සේ සම්මුතියක් ගන්නවා, පරමාර්ථයක් ගන්නවා. ඒකට බුදුරන් වහන්සේ වගේම මේ මාර්ගයේ යන කෙනෙකුත් මේ වගේ තමයි දැනගන්න ඕනි කියන එකත් අපි කතා කරා. මෙතනදී මට නිකන් දැන් මම මේ හිතුන එක දැන් සම්මුතිය කියනකොට ස්වාමීන් වහන්සේ අපිට කතා කරන්න පුළුවන් ද එතනදී මේ දුක්ඛ දුක්ඛයි විපරිණාම දුක්ඛයි කියන කොයි සම්මුතියට අයිති විදිහට පරමාර්ථය කිව්වහම මේකේ ඇත්ත ස්වභාවය, මේකේ යථා ස්වභාවය දැනගන්නවා කියන එක මේ සංඛාර දුක්ඛය කියන එකට ඒ විදිහට දාලා බලන්න පුළුවන් ඉස්සන්නන්ස. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ තුනම යථා ස්වභාවයට දාන්න පුළුවන්. තුනම යථා. තුනම. ඔව්. ඒ කියන්නේ දුක්ඛ දුක්ඛ සංඛාර දුක්ඛ දෙක, දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ දෙක ඔබතුමී කියපු විදිහට ඒක ස්වභාවිකයි. සංඛාර දුක්ඛය ඒකත් අවිද්‍යාපච්චය සංඛාරානේ. ඒකට ඒකත් අපි දකින්නේ ස්වභාවික දෙයක් ඇති. ස්වභාවික කියන්නේ පටිච්ච සමුප්පන්නයක් විදිහට.
මොකද්ද හේතුව? අවිද්‍යාව. අවිද්‍යාව පත්‍ය සංඛාර. ඒ විදිහට ඒකත් දැන් අර දුක්ඛ දුක්ඛයට අදාළ දුෂ්කරතා, ස්වභාවික දුෂ්කරතා, ඊළඟට යම් යම් දේවල් විපරිණාමයේ නිසා ඇති වෙන දුෂ්කරතා, විපරිණාම දුක්ඛ, දුක්ඛ දුක්ඛ. දෙක සංඛාර දුක්ඛයත් අවිද්‍යාව පදනම් කරගෙන ඇති වෙන ස්වභාවයත් තුනම අපිට දාන්න පුළුවන්කම තියෙනවා. ස්වභාවිකත්වයේ තුනම පටිච්ච සමුප්පන්නයි. හේතුඵල ධර්මතාවය අනුව ගොඩනගෙන දේවල්. එතකොට එහෙම තේරුම් ගත්තොත් අපි අබ්බඤ්ඤාසින් අපි ඒ ස්වභාවය ගැඹුරින් අවබෝධ කරගත්ත වෙනවා. ඒ නිසා තුනම ඇතුළත් කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ඔව් අවසරයි. ස්වාමීන් වහන්සේ මේ බුදුදහමේ පරමාර්ථ සත්‍ය වන්නේ දුක්ඛ සත්‍යනේ ස්වාමීන් වහන්සේ. ඒ අවබෝධයේ දුක්ඛ සත්‍ය අවබෝධ වීමම එවිට ස්වාමීන් වහන්සේ සම්මාදිට්ඨිය පහළ වෙන අවස්ථාවේදී පංච උපාදානස්කන්ධයේ සමුදය නිරෝධය හේතුඵල වශයෙන් සමුදය තුලම නිරෝධ වීම අවබෝධ වීමම දුක්ඛ සත්‍ය අවබෝධ වීමමයි නොවේද ආර්ය ප්‍රතිපදාවේ මාර්ග සත්‍ය වන්නේ. එවිට පංච උපාදානස්කන්ධය අවබෝධ වෙනවා නොවේද ස්වාමීන් වහන්සේ? මුලින් කියපු දේ ඒ කියන්නේ බුදුදහමේ පරමාර්ථ සත්‍ය වන්නේ දුක්ඛ සත්‍ය. ඇත්තටම මේ බුදුදහමේ පරමාර්ථ සත්‍ය කියනවට වඩා බුදුදහම පෙන්නලා දෙන තථාගත ධම්ම විසින් පෙන්නලා දෙන తত্ত্বය ඒක පරම తত্ত্বයක් කියන්න අපිට පුළුවන්. ඇත්තට මේක දුක්ඛ දැන් අර කලින් ප්‍රශ්නේදී මතු කර විදියට පටිච්ච සමුප්පන්න විදිහට ඒක හේතුඵල ධර්මානුකූලව දැකගත්තොත් ඒක පරම සත්‍යයට ඇතුළත් වෙනවා. දුක්ඛ සත්‍යය, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධ, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. ඒවා ඔක්කොම අපිට ඒ විදිහට ගත්තොත් එහෙම පරම සත්‍යයට ගන්න පුළුවන්. ඒකයි දුක්ඛ කියන එක දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ වශයෙන් ඒවා හැබැයි පරම සත්‍යයට වැටෙන්නේ ඒවා හේතුඵල ධර්මානුකූලව තේරුම් ගත්තොත්. ඒ කියන්නේ හේතුඵල ධර්මතාවයේ ඇතුලේ තේරුම් ගත්තොත් විතරයි. නැත්තම් නැත්තම් පරම සත්‍යයට වැටෙන්නේ නැහැ. ඉතින් ඒකයි. ඉතින් ඒක තමයි පළවෙනි කාරණේ. ඊළඟට හේතුඵල වශයෙන් සමුදය තුලම නිරෝධ වීම අවබෝධ වීම දුක්ඛ සත්‍ය අවබෝධ වීමයි නොවේද ආර්ය ප්‍රතිපදාව මාර්ගය වන්නේ. එවිට නේද පටිච්ච සමුප්පාදය අවබෝධ වෙන්නේ. ඔව් දැන් ඔතන මේ හේතුඵල ධර්මතාවයේ අනුව බැලුවම දුක සමුදය වෙන විදිය සමුදය සත්‍යයේදී පෙන්නනවා. අවිද්‍යාපච්චය සංඛාර ආදී වශයෙන්. එතකොට අපිට ප්‍රායෝගික ජීවිතේ අපිට ඒක දුක්ඛ ස්වභාවය, ඒ කියන්නේ මේ සංඛාර දුක්ඛ ඉස්මතු වෙලා එන ආකාරය හේතුඵල ධර්මානුකූලව තේරුම් ගන්න පුළුවන්. ඒක තමයි පටිච්චසමුප්පන්න ධර්ම න්‍යාය ඔස්සේ පැහැදිලි කරන්නේ. ඊළඟට ඒකෙම නිරෝධය අර දුක ඇති කරන හේතුව ගෙවි යාමෙන් ඒක නිරෝධ වෙන ආකාරය නිරෝධ සත්‍යයේදී පැහැදිලි කරනවා. විඥායත්තේ අශේෂ විරාග නිරෝධෝ කියලා. ඒ විදිහට නිරෝධ සත්‍යයේදී නිරෝධය පැහැදිලි කරනවා. එතකොට මේ දෙක සමුදය නිරෝධ දෙක අපි අවබෝධ කරගෙන නිරෝධ තත්වයටපත් වීමට මාර්ගයක් තියෙනවා. වැඩපිළිවෙලක් තියෙනවා. ප්‍රතිපදාවක් තියෙනවා. ශික්ෂණ ක්‍රමයක් තියෙනවා. ඒක තමයි අර නිරෝධගාමිනී දුක්ඛ නිරෝධගාමිනී පටිපදා යනුවෙන් හතරවෙනි ආර්ය සත්‍ය හැටියට පෙන්වා දීලා තියෙනවා. අපිට ඒ අනුව කල්පනා කරලා බැලුවොත් අර පරම සත්‍ය කියන වචනේ මෙතෙන්දී ඉස්මතු වුණානේ. එතකොට ඔය සත්‍ය හතරම දුක්ඛ විතරක් නෙවෙයි දුක ඇති වෙන විදියට හේතුඵල ධර්මතාවයේ යටතේ දුක ඇති වෙන ආකාරයේ තේරුම් ගත්තොත් කෙනෙක්
ඒක පරම සත්‍යයට වැටෙනවා. එහෙම නැතුව පරම සත්‍යයට වැටෙන්නේ නැහැ ඒක. වැටෙන්නේ. ඔව් ඊළඟට දුක නිරෝධ වෙන ආකාරයත් පටිච්ච සමුප්පන්න ධර්මතාවයේ යටතේ මිමස්මින් අසති දන්න හෝති. මිමස්ස නිරෝධය දන් නිරුජ්ජති කියන හේතුඵල ධර්මතාවයේ යටතේ දුක්ඛ නිරෝධයේ තේරුම් ගත්තොත් නිරෝධයත් පරම සත්‍යයට වැටෙනවා. වැටෙනවා. ඔව් ඊළඟට ඊකට අදාළ වැඩපිළිවෙල ක්‍රියාමාර්ගය ඒකත් ඒ විදිහට අවබෝධ කරගත්තොත් නිරෝධයට අදාළ වෙන පරිදිම මේ හේතුවෙන් දැන් නිදර්ශනයක් කිව්වොත් පාණාතිපාතා ප්‍රාණඝාතය නිසා මේ දුක ඇති වෙනවා. පාණාතිපාත එතකොට සමුදය පැත්ත ප්‍රාණඝාතයෙන් ඉවත් වීමෙන් මේ දුක නැති වෙනවා. එතකොට නිරෝධ පැත්ත. ඒ විදිහට මාර්ග සත්‍ය තේරුම් ගත්තොත් එතකොටත් ඒක පරම සත්‍යයට වැටෙනවා. වැටෙනවා. ඔව්. ඒ විදිහට චතුසත්‍යයම පරම සත්‍යයට අපිට වැටෙන්නේ අර විදිහටයි. නැත්තම් ওই චතුසත්‍ය පිළිබඳව නිකන් පොතපතවල ලියලා තිබුණාට ওই හතර දැනගෙන හිටියට පරම සත්‍ය සාක්ෂාත් කරලා නැහැ. නෑ. ඔව්. ඒකයි මට ওই සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. එහෙමයි. ආර්ය ප්‍රතිපදාව මේ මාර්ගයේ වෙනකොට සන්හංශ ඒ සියලු මාර්ගස්තේක් වෙන්නේ ඇත්තටම අර පරම සත්‍ය මට්ටමින් ඒ කියන්නේ පටිච්චසමුප්පාද ධර්මතාවය තුලින් මේක දැකලා තියෙනවා. දුක දැකලා තියෙනවා. දුක කියන එක හේතුඵල ධර්මතාවයක් හැටියට අවබෝධ කරගෙන තියෙනවා. එහෙම පිළිසිඳ දැකීම නේද සර්? ඔය පිළිසිඳ දැකීම කියන වචනේ අපි පාවිච්චි කරන්නේ ඒකයි. පටිච්ච සමුප්පන්න විදියට තේරුම් අරගෙන තියෙනවා කියන එකයි. එහෙම. මේ පිළිසිඳ දැක්කා කියලා කියන්නේ. නිකම්ම නෙමෙයි නිකන් දුක් විඳ හිටියට දුක ගැන කතා කර හිටියට ඒක වෙන්නේ නැහැ. හැබැයි තමන් විඳින දුක තමන් කතා කරන දුක පටිච්ච සමුප්පන්න විදිහට තේරුම් අරන් තියෙන්න ඕනේ. මේක නිසායි මේක. ඉමස්මින් සති ඉදං හෝති. මේක නිසායි මේක වෙලා තියෙන්නේ කියන එක තේරුම් අරන්. ඊළඟට ඒ දුක සමුදය උනේ මේ හේතුව නිසා කියලා ඒත් හේතුඵල ධර්මතාවය යටතේ තේරුම් අරන් තියෙනවා. ඊළඟට ඒ දුක්ඛය නිරෝධ වෙන්නේ මේ හේතුව නිරුද්ධ වීමෙන් කියන එක තේරුම් අරන් තියෙනවා. ඒකට වැඩපිළිවෙල මේකයි, ඒකට ක්‍රියාමාර්ගය මේකයි, ඒකට ප්‍රතිපදාව මේකයි කියන එකත් තේරුම් අරන් දෙන්න. එතකොට මේ පුද්ගලයා පරම සත්‍යය සාක්ෂාත් කරලා චතුසත්‍ය සම්බන්ධයි. එහෙමයි පැහැදිලි. හොඳින් හිතුණා ඔබ වහන්සේට ගොඩාක් කුසල් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මේක ඇත්තටම ප්‍රශ්නයකට වඩා මේ අපි සාමාන්‍ය ප්‍රායෝගික පැත්ත බලලා කියන අපි නිතරම සමාජයේ ජීවත් වෙනකොට වැඩි හරියක් ඉන්නේ අසුතවත් පුතග්ජනයන්. ඉතින් අපිට මේ මාර්ගයේ යනකොට බොහෝ වෙලාවට මේ වගේ දේවල් ගැන එක්තරා විදියකට අර සමබරතාවයක් ඇති කරගෙන ජීවත් වෙන්න වෙනව නේද ස්වාමීන් වහන්සේ? ගොඩක් වෙලාවට අපිට ඒ කියන්නේ අපි මේ මාර්ගය යන හිතන විදියට නෙමෙයිනේ වැඩි දෙනා ලෝකේ හිතන්නේ. එතකොට මේ වගේ අවස්ථාවල අපි කර්මස්වරට මේක එක්තරා විදියක අභියෝගයක්. ඒ වගේම මේ වගේ කොහොමද අපි මේක ගැන ටිකක් අර අපේ දිනදා ජීවිතයේ සමහරට පවුලේ ඇවෙන්න පුළුවන්, නෑදෑ වෙන්න පුළුවන්. ඒගොල්ලන් සාමාන්‍යයෙන් හිතන්නේ අර පෘථග්ජනයා හිතන විදියට නෙති. අපි කොහොමද මේ වගේ අවස්ථා ටිකක් අර පාලනය කරගෙන මේ අපේ ගමන යන්නේ කියන එක ගැන පොඩි අවවාදයක් අදහසක් දෙනවා නම් හොඳයි කියලා මට හිතෙනවා. ඔව් දැන් මේ කාලකාරාම සූත්‍රයෙන්ම මම හිතන්නේ මහත්තයා කියන දෙයට යම්කිසි අපිට මඟ පෙන්වීමක් ලැබෙනවා. ඔය ප්‍රශ්නෙට. දැන් ඒක තමයි අර පළවෙනි ප්‍රකාශනයේ බලන්න. පළවෙනි ප්‍රකාශනයේ බුදුරජාන් වහන්සේ කියනවා මේ ප්‍රජාව දකින විදිය, අහන විදිය, විඳින විදිය, වටහා ගන්න විදිය. ඊළඟට ඒ හරහා පත් වෙන తত্ত্বය. ඒගොල්ලෝ ඒ හරහා හොයන දේවල්, විමසන දේවල්, හිතන දේවල් මම දන්නවා කියලා.
එතකොට අන්නේ දැක්ම අපිට තියෙනවා. අපිට තේරෙන්න ඕන දැන් ඕක මම නිදර්ශනයකින් කියන්නම්. අපි හිතමු අපේ සමීපස්තයා අපේ මට්ටමේ නෙවෙයි කියලා අසුතව පුතුජන කෙනෙක් කියලා. එතකොට අපිට තේරෙන්න ඕන මේ මාත් එක්ක ඉන්න අනිත් එක්කෙනා මම එයයි මමයි දෙන්නම දකින්නේ එකම දෙයක් එකම වස්තුවක් කියලා හිතමු. එහෙම නැත්නම් එයයි මමයි දෙන්නම අහන්නේ එකම දේ, එයයි මමයි දෙන්නම විඳින්නේ එකම දේ, එයයි මමයි දෙන්නම වටහා ගන්න එකම කාරණේ. නමුත් හැබැයි මෙයා වෙනස්. මේක දකින විදිය වෙනස්, අහන විදිය මෙයා වෙනස්, විඳින විදිය වෙනස්, වටහා ගන්න විදිය වෙනස් කියලා ඒ බව මම දන්නවනම් එතන හුඟක් ගැටලු විසඳෙයි. ඕක හුඟක් අය දන්නේ නැහැ. අපි මාර්ගස්ත්‍ය වුණාම අපි හිතනවා අපි දකින විදිහටම මෙයත් දකින්න ඕන නේ. අපි හිතන විදිහටම මෙයත් හිතන්න ඕන. අපි විඳින විදිහටම මෙයත් විඳින්න ඕන. අපි වටහා ගන්න විදිහට මෙයත් වටහා ගන්න ඕන කියලා. හැබැයි අපි දන්නවනම් එහෙම නෙවෙයි කියලා එතන ප්‍රශ්නේ විසඳෙනවා. ඊට පස්සේ ඕකේ තව පැත්තක් තියෙනවා. අර අසුතව පුතුජන ඉන්නවනේ. එයා අපි සම්බන්ධයෙන් හිතනවා එයා දකින්න විදිහට අපි දකින්න ඕනේ කියලා. නේ එයා අහන විදිහට අපිත් අහන්න ඕනේ කියලා. එයා විඳින විදිහට, එයා වටහා ගන්න විදිහට අපිත් වටහා ගන්න ඕනේ කියලා එයා හිතනවා. හැබැයි එයා එහෙම හිතන බව අපි දැනගෙන ඉන්න ඕනේ. ඒකද නොදැන හිටියොත් ඔව් නැත්තම් ආයි ගැටලුවක් ඇතිවෙනවා. අර්බුදයක් තියෙනවා. ආයි අර්බුදයක් ඇති. එතෙන්දී අපි හරි ප්‍රඥාවන්ත වෙන්න ඕන. සමහර වෙලාවට එයා කියනෝනේ මේ මට නම් පේන්නේ මෙහෙමයි කියලා. එතකොට අපි අරක දන්න කෙනා නිසා අපි සමහර වෙලාවට අනවශ්‍ය ගැටලුවක් පැන නගින එක වළක්වන්න අපි කියනවා ඉතින් මටත් පේන්නේ එහෙම තමයි කියලා. හැබැයි මට පේන්නේ එහෙම නෙමෙයි. මම දැන් මේ පියවර පැනලා තියෙන්නේ. එතනින් ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. හැබැයි මන් දන්නවා මේක හරියට මෙන්න මේ වගේ නිදර්ශනයක්. හරිද? මේකට එක තැනක නිදර්ශනයක් කියන ඔන්න තාත්තයි අපි හිතමු පුතයි දෙන්න මේ මුහුකුරා ගියේ නැති ලාබාල දරුවයි දෙන්න ගාඩන් එකේ වාඩි වෙලා ඉන්නවා කියන්නකො. හරිද? එතකොට මේ තාත්තයි දරුවයි දෙන්නම එක දෙයක් දකින්න කුරුල්ලෙක් දකින්නවා කියලා හිතන්නකො. එතකොට ඒ දරුවා අර කුරුල්ල ගැන කියන දෙයක් තියෙනවා. මේක නේද තාත්තේ කියලා. ඒ හැබැයි ඒ කුරුල්ල නෙමෙයි. හරි මොකක් හරි තියෙනවා. දරුවගේ තීරුම් ගැනීම අනුව තමයි එයා දැකලා කියන්නේ පාට ගැන, වර්ණය ගැන, අඬ ගැන මොනවා හරි කියනවා. එතකොට තාත්තා දන්නවා මේ දරුවගේ මට්ටමින් මෙයා මේක දකින්නේ මෙහෙමයි, අර්ථකථනය කරන්නේ මෙහෙමයි. එහෙම නැත්තම් කියනවා ඒ කුරුල්ල මට අල්ලලා දෙන්න කියලා. මට ඒ කුරුල්ල ඕන අල්ල ගන්න ඕන කියලා. එතකොට එයාපත් වෙලා ඉන්න තත්ත්වය. දැන් ඒව ඔක්කොම දන්නවා. තාත්තා දන්න කුරුල්ල අල්ලන්නත් බැරි බවක් දන්නවා. ඊට පස්සේ මේ කුරුල්ලා මේක නෙවෙයි බවක් දන්නවා. ওই දරුවා කියන ඒවත් නෙවෙයි බවක් දන්නවා. ඔක්කොම තාත්තා දන්නවා. හැබැයි දැන් කුරුල්ලා ඉල්ලලා ආඬනවා. කුරුල්ලා මට අල්ලලා දෙන්න ඕන කියලා මේ පක්ෂියා. ළමයිට තාත්තා කියනවා හරි මං අල්ලලා දෙන්නම්. ඔයාට මං ඒ කුරුල්ලා අල්ලලා දෙන්නම් කියලා එවලෙට අනවශ්‍ය ගැටලුව වළක්වන්න අස්වැසිල්ල සඳහා සමහර වෙලාවට මේ දරුවගේ මානසිකත්වයේ ඇතුළට තාත්තත් එනවා. ඇවිල්ලා ඒ වෙලාවේ ඒ ගැටලුව සමහන් කරලා දානවා. හැබැයි පස්සේ දරුවා මෝරනකොට කියලා දෙනවා. මේ කුරුල්ලත් නෙවෙයි මේ ඔය ඉන්න කුරුල්ල මේ කුරුල්ල. ඕක අල්ලන්නත් බෑ. අපි අල්ලගෙන වැඩකුත් නෑ. ඕ නිදහසේ ඉන්න සතෙක්. අල්ලගත්තොත් අපි පව් කර ගන්නවා. ඕවා මේවා ටික ඔක්කොම මෝරනකොට තාත්තා කියලා දෙනවා.
හැබැයි මුලදීම අර පළවෙනි අවස්ථාවේ කියනවා තාත්තා දරුවා කියනකොට මේ ගුරුල්ලා නේද කියලා. ඔව් ඒක තමයි. ඒක මට ඕන. හරි මං ඔයාට ඒ ගුරුල්ලේ කල්ලලා දෙන්නම්. නේ? එතකොට අර ඔන්න ඔය වගේ මම ඔය නිදර්ශනයක් කිව්වේ. ඔය වගේ සිද්ධියක් තමයි අපි මේ අසුතවා පුතුජනලත් එක්ක ජීවත් වෙනකොට අපි මේ දෙපැත්තම දැනගෙන ඉන්නවා නම් අපිට හුඟක් ගැටලු निराකරණය වෙනවා. ඔව් අපිට ගැටලු එන්නේ නැහැ. ඇත්තටම අපි දෙපැත්තම දන්නවනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ පළවෙනි සහ දෙවෙනි ප්‍රකාශන දෙකෙන් කිව්වේ. තමහං ඥානාමි තමහං අබ්බඤ්ඤාසින්. එතකොට අපිත් තථාගත වෙන මාර්ගයට පිවිසිච්ච අයනේ. එතකොට අපි සෝතාපන්නනේ. සුපටිපන්නනේ. එතකොට අපි ඔය දෙකම අර අත්දැකීම නම් දැන් අපිට කොහොමටත් තියෙනවා. අසුතවා පුතුජන දැක්මයි. ඒ ලාබාල මානසිකත්වයයි ඒ ලාබාල හැඟීම් ටික අපිට අත්දැකීමෙන්ම තියෙනවා. ධර්ම මාර්ගයට පිවිසිච්ච නිසා අපි දැන් අබ්බඤ්ඤාසින් මේක තේරෙනවා. මේක මෙහෙම නෙමෙයි. මේකේ ස්වභාවය මේකයි කියන දැනුමත් අපිට තියෙනවා. දැන් මේ දෙක තුලණය කරගෙන ගැටලුවක් හදාගන්න නැතුව කටයුතු කරන්න අපිට පුළුවන් වෙනවා ඇත්තටම. ඒකයි. සුළු පැහැදිලි කරනවා තේරුවන් සරණයි. තේරුවන් සරණයි. දැන් එහෙමනම් අපි අදට මේ ධර්ම සාකච්ඡාව නිමා කරමු. එතකොට අපි අද අලුතෙන් සූත්‍රයක් ඉදිරිපත් කරගත්තා. ඒ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ උරුවේල වර්ගයේ තියෙන කාලකාරාම සූත්‍රය. ඉතින් අපි මේ සූත්‍ර සාකච්ඡාවෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ පරමාර්ථය ඉෂ්ට සිද්ධ කරගන්න අවශ්‍ය කරන දැනුමක් එකතු කරගන්නටයි. ඉතින් මම හිතනවා මේකෙන් එහෙම දැනුමක් අපිට ලොකු දැනුමක් එකතු කරගන්න පුළුවන් සූත්‍රයක්. අපේ පරමාර්ථය ඉෂ්ට සිද්ධ කරගන්න. දැන් මේ අන්තිමට ආපු ප්‍රශ්නෙම්ම මම හිතන්නේ ඒක තේරෙනවා. සංඛාර දුක්ඛය ඇති කරගන්න නැතුව, ඒ කියන්නේ අනවශ්‍ය ගැටලු ඉස්මතු කරගන්න නැතුව කටයුතු කරන්න ජීවිතේ මේ දෙපැත්තම බුදුහාමුදුරුවෝ ඥානාමි කියපු අංශයයි බුදුරජාණන් වහන්සේ අබ්බඤ්ඤාසින් කියපු මේ ඥාන පද්ධති දෙක අර ඥානෙ අර දැනුම නම් අපිට තියෙනවා. අසුතවා පුතුජන එක් හැටියට දකින අහන විඳින වටහා ගන්න විදිහ සහ ඒ තුලින්පත් වෙන తত্ত্বය ඒ හරහා හොයන විමසන දේවල් ගැන දැනුම අපිට තියෙනවා. ඒ දේවල් වල යථා ස්වභාවය ඒවයි හේතුඵල ධර්මානුකූලව අපි අවබෝධ කර ගැනීම අවශ්‍යයි. එතකොට අපේ පැත්තෙන් අපි මේ මෝඩ වැඩේ කරන්නේ නැතුව හරි. එතන තමයි අපේ දුක්ඛ නිරෝධය. වෙන්නේ හිමයි. ඊළඟට එවැනි අයත් එක්ක අපි ජීවත් වෙනකොට අපිට ප්‍රඥාවන්ත ලෙස කටයුතු කරන්නට මේ දැනුම් පද්ධති දෙකම වැදගත් වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දෙකම අපිට කිව්වේ. මේ ඥාන පද්ධති දෙකම වැදගත් වෙනවා. ඉතින් ඔය දෙක අවබෝධ කරගෙන ඉන්නකොට අපිට අපේ පැත්තෙන් ගැටලු निराකරණය වෙනවා. හැබැයි අනිත් එක්කෙනා තවමත් ගැටලුවක ඉන්න බවත් මම දන්නවා. එහෙම ඉන්න පුද්ගලයාත් එක්ක ගැටලු ඇති කරගන්න නැතුව කටයුතු කිරීමේ හැකියාව මට තියෙනවා. එයාගේ ගැටලු විසඳනවා නෙමෙයි. එයා ගැටලුවක ඉන්න බව, ඒ කියන්නේ අසුතවා පුතුජන මානසිකත්වයේ තවමත් ඉන්න බව මම දන්න නිසා ඔහුත් සමග ජීවත් වෙද්දී එහෙම නැත්නම් අසුතවා පුතුජන මානසිකත්වයන් සමග අපි කටයුතු කරද්දී අපි ගැටලුවකටපත් වෙන්නේ නැතුව කටයුතු කරන්න අපිට මේන් කියාව ලැබෙනවා. ඒක තමයි අපේ ගමනට මේන් ලැබෙන උපකාරය. ඉතින් ඕක තමයි අද අපි කතා කරන්නේ. ඔතනින් එහාට සූත්‍රයේ තථාගතයන් වහන්සේ පිළිබඳව කරන විවරණය අපි ඉදිරි සාකච්ඡාවකදී කතා කරමු. හොඳයි එහෙමනම් අපි අදට අපේ සූත්‍ර සාකච්ඡාව මෙතකින් නිමා කරනවා. ඉතින් වෙනදා වගේම මේ ධම්සභාවට එකතු වුණු සියලුම කල්යාණ මිත්‍රයන්ටත් මේ අපේ ධර්ම සංഭാෂණය පසුවට හෝ අහන ශ්‍රවණය කරන සියලු දෙනාටත්
උතුම් ධර්මාවබෝධයම වේවා. ඒ තුලින් මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියන උතුම් මෙත් කරුණා සිත් අපි ඇති කරගෙන අද අපි දහම් හමුවෙන් සමුගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සම්පත්තියෙන් ලැබේවා. නිදුක්කේව පනිරෝධේවා. දීර්ඝායුෂ ලැබේවා. සුවපත් වේවා. තෙරුවන් සරණයි. සුවපත් වේවා. සියලු දෙනා නිවනේ නිවීමෙන්ම සැනසෙත්වා. තෙරුවන් සරණයි. සාදු තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.